අයිබෝවන් කොවිඩ්-19 තුන්වන රැල්ලේ වර්තමාන තත්ත්වය පිළිබඳව ජනතාව දැනුවත් කිරීම සඳහා වන සාකච්ඡා මාලාවක පළවැන්න ලෙසින් ශ්‍රී ලංකා කායික වෛද්‍යවරුන්ගේ විද්‍යායතනයෙන් පවත්වන්නා වූ සාකච්ඡාවට ඔබ සැම සාදරයෙන් පිළිගනිමු. මම විශේෂඥ වෛද්‍ය උපුල් දිසානායක ශ්‍රී ලංකා ජාතික රෝහලේ කායික වෛද්‍ය විශේෂඥෙක්. වන් පසින් සිටින්නේ ඔබ සැම දන්නා මහාචාර්ය නීලිකා මලවිගේ ශ්‍රී ජයවතුර සරසවිය. ඉන් පසුව ඉන්නේ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම IDH රෝහලේ කායික වෛද්‍ය විශේෂඥතුමා. එතුමා ශ්‍රී ලංකා කායික රෝග විශේෂඥ වෛද්‍යවරුන්ගේ විද්‍යායතනයේ හිටපු සභාපති. ඉන් පසුව ඉන්නේ විශේෂඥ වෛද්‍ය හරස සචිස් චන්ද්‍ර මහත්මයා. කොළඹ ශ්‍රී ලංකා ජාතික රෝහලේ කායික වෛද්‍ය විශේෂඥ. ඊට අමතරව ශ්‍රී ලංකා කායික රෝග වෛද්‍යවරුන්ගේ විද්‍යායතනයේ දැනට ඉන්න සභාපතිතුමා. අපි කතාව පටන් ගත්තොත් ආනන්ද විජේවික්‍රම එතුමනි, අපේ රටේ කොවිඩ්-19 තත්ත්වය දැනට කොහොමද? පසුගිය දින කිහිපය තුළම අපිට දකින්නට ලැබුණා කොවිඩ් රෝගීන්ගේ සංඛ්‍යාව දිනකට 1500කට වඩා වැඩි ප්‍රමාණයක් වාර්තා වෙන බව. ඒ වගේම දිනෙන් දින මේ සංඛ්‍යාව ක්‍රමයෙන් වැඩි වෙන බව. ඉතින් මේ තත්ත්වය නිසා අද අපි මේ සාකච්ඡා පවත්වන මැයි මාස 6 වෙනි දින වෙන විට අපිට කියන්නට පුළුවන් අපේ රට ඉන්නේ ඉතාමත්ම තීරණාත්මක සහ අවදානම් සහගත අවස්ථාවක. මේ රෝගීන් සංඛ්‍යාව මේ ආකාරයෙන් තවදුරටත් වැඩි වුණොත් අපේ රට විශාල අපහසුකාරී තත්ත්වයකට මුහුණ පානවා. හැම පැත්තෙන්ම සෞඛ්‍යමය පැත්තෙන්, ආර්ථිකමය පැත්තෙන් සහ සමාජීය පැත්තෙන් ඉතාම අර්බුදකාරී සහ අපහසුකාරී තත්ත්වයකට මුහුණ පානවා. ඉතින් ඒ නිසා මේ තත්ත්වෙන් අත්මිදීම සඳහා අපි සියලු දෙනාම එක්රොක් වී ක්‍රියා කළ යුතු අවස්ථාවක තමයි අද අපි ඉන්නේ. ආනන්ද විජේවික්‍රම මහත්මයානි, මේ අපි දැන් පහුගිය කාලේ දැන් අපි කොළඹ ජාතික රෝහලේ රෝගියෙක්ට අසනීප වෙලා අපි කොවිඩ්-19 තියෙන බව දැනගත්තාම අපිට තිබුණේ ඔබතුමාට කතා කරලා මෙහෙම රෝගියෙක් ඉන්නවා, මෙයාගේ තත්ත්වය මෙහෙමයි, මෙයාගේ අවශ්‍යතාව මෙහෙමයි කිව්වහම එතකොට ඔබතුමා කියනවා අපිට දැන් මේ රෝගියා අපිට එහෙනම් මේ ට්‍රාන්ස්ෆර් කරලා වණ්ඩ අපි බලා ගන්නම් කියලා. දැනට අපිට එහෙම යැවීමේ තත්ත්වයක් ඔබතුමාගේ රෝහලේ තියෙනවද? දැනට අපේ රෝහලේ රෝගීන්ගෙන් තියෙන රෝහල් ඇඳන් සංඛ්‍යාව පිරීලා තියෙන්නේ. මේ වගේ කාර්යයන් සඳහා ජාතික බෝන රෝග විද්‍යායතනය අපි කවුරුත් දන්න විදිහට IDH රෝහල, ඒ වගේම මුල්ලේරියා රෝහල, හෝමගම රෝහල, තෙල්දෙනිය, ඉරණවිල, හම්බන්තොට වැනි රෝහල් කිහිපයක් සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් මගින් විශේෂයෙන්ම හඳුනාගෙන වෙන් කරලා තිබුණා. ඒතකොට දැන් මේ වැඩි වෙන රෝගීන් සංඛ්‍යාවත් එක්ක ඒ රෝහල් වල ඇඳන් සංඛ්‍යාව පිරලා තියෙනවා. ඒකත් සමගම සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් වෙනත් රෝහල් වල මේ රෝගීන් ඇතුල් කිරීම සඳහා වාට්ටු විවෘත කරලා තියෙනවා. නමුත් මේ සියලු දේවල් සම්තෘප්ත වීමේ හැකියාවක් තියෙනවා. අපිට සම්පත් සැපයීම හැම රටකටම සීමා සහිතයි. ඉතින් මේ ඒ නිසා තමයි වැදගත් වෙන්නේ මේ රෝගීන් සංඛ්‍යාව වැඩිවීම පාලනය කරගන්න. ඒකට ඒකත් එක්කම අපි දකිනවා මේ තත්ත්වයක් එක්ක දැඩි සත්කාර ඒකකවල ඇඳනුත් මේකත් එක්කම පිරෙනවා. දැන් පසුගිය දින කිහිපය තුළම සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් මේ ඇඳන් සංඛ්‍යාවන් වැඩි කිරීම සඳහා විවිධ ක්‍රියාමාර්ග ගත්තා. නමුත් ඒ වැඩි කරන ඇඳන් වලට දැන් නිතරම රෝගීන් යොමු වෙනවා. ඉතින් ඒ නිසා මේ සියලු දේ සීමාකාරී වෙන්නට පුළුවන්. අපි ඊටාත්ම ඉක්මනින් මේක මැඩපවත්වා ගැනීම සඳහා පියවර නොගත්තොත්. විශේෂඥ වෛද්‍ය මේ හර්ෂ සචිසේන්ද්‍ර මැතිතුමාගේ මේ ප්‍රශ්නය අහන්නේ. දැන් ඔබතුමා කොළඹ ශ්‍රී ලංකා ජාතික රෝහලේ විශේෂඥ වෛද්‍යවරයෙක් හැටියට ඔබතුමාගේ රෝහලේ දැනට රෝගීන්ගේ සංඛ්‍යාව කොපමණ රෝගීන් ඉන්නවද? ඒකට එන කොවිඩ්-19 රෝගීන් නිසා අනිත් රෝගීන්ගේ ඒ ප්‍රතිකාර පිළිබඳව ප්‍රශ්න ගැටලු ඇති වෙලා තියෙනවා. අපිට පොඩ්ඩක් ඒ ගැන පැහැදිලි කිරීමක් කරන්න පුළුවන්ද? දැන් අපි දැක්කා දැන් දෙවෙනි රැල්ල තිබ්බ කාලේ ගිය මාසේ මාර්තු මාසේ අප්‍රේල් මාසේ මුල අපි ඇත්තටම අපේ රෝහලේ තිබ්බේ එක වාට්ටුවයි කොවිඩ් රෝගීන් සඳහා ප්‍රතිකාර කරන්න. තව වාට්ටුවක් තිබ්බේ. ඒ වාට්ටුව හරහා එන රෝගීන්ගේ පරීක්ෂණ අපි කරා. නමුත් එක වාට්ටුවයි තිබ්බේ. නමුත් දැන් අපිට සිද්ධ වෙලා තියෙනවා මේ පහුගිය සති 2-3 ඇතුළත වාට්ටු 3-4ක් පමණ ඒ වෙනුවෙන් වෙන් කරන්න. ඉතින් ඇත්තටම කියනවා නම් අලුතෙන් වාට්ටුවක් අපි විවෘත කරපු ගමන්ම දිනයක් දෙකක් වගේ ඇතුළත ඒ වාට්ටුව පිරී යෑමේ තත්ත්වයක් තියෙනවා. ඒ කියන්නේ එපමණ රෝගීන් පැමිණීම
වාර්තා වෙනවා. මම හිතන්නේ ඒක ලංකාවේ අනිත් රෝහල් වලටත් මම දැනගෙන තියෙන පරිදි ඒ වගේමයි. ඉතින් ජාතික රෝහලේ තව ප්‍රශ්නයක් වෙලා තියෙන්නේ අපිට ඇත්තටම දැන් ජාතික රෝහල කියන්නේ තෘතීක රෝහලක්. ඉතින් මේ රෝහලේ විශේෂ සත්කාර සේවා පැවැත්වෙන රෝහලක්. ඉතින් මේ සත්කාර සේවාවලට යම්කිසි බලපෑමක් මේ ඉන්නේ එල්ල වෙලා තියෙනවා. තවත් විශේෂයෙන් සඳහන් කරන්න ඕනේ අපේ තියෙනවා දැඩි සත්කාර ඒකකයක්. ඒ දැඩි සත්කාර ඒකකයකුත් අපි වෙන් කරලා තියෙනවා මේ කොවිඩ් රෝගීන්ට ප්‍රතිකාර කරන්න. දැන් වෛද්‍ය පුල්දිසානායක මහතා කී පරිදි මං හිතන්නේ අනිත් තැන්වලත් එසේ විවෘත කරලා තියෙනවා. දැන් ඒ දැඩි සත්කාර ඒකත් ඉතා ඉක්මනින් පිරී යන තත්ත්වයක් තියෙනවා. ඉතින් අර වෛද්‍ය ආනන්ද විජේක්‍රම මැතිතුමා කිව්ව පරිදි අපි දකිනවා දැන් ලංකාව පුරා සහ ජාතික රෝහලෙත් රෝගීන්ගේ විශාල වැඩිවීමක් සහ ඒ රෝගීන් වෙනුවෙන් ප්‍රතිකාර කරන්න අපිට විශාල පරිශ්‍රමයක් දරන්න වෙනවා. ඒ රෝගීන් අපි ප්‍රතිකාර කරලා ඉන් පස්සේ දැන් ජාතික රෝහල ඇත්තට වශයෙන්ම කියනවා නම් අර කොවිඩ් රෝගීන්ට ප්‍රතිකාර කරනම ආයතනයක් නෙමෙයි. නමුත් අපි කලින් අපි කරේ ඇත්තටම රෝගීන් මුලින් මූලික ප්‍රතිකාර කරලා කොවිඩ් රෝහල් වලට මාරු කර යැවීමක්. නමුත් දැන් අපිට සිද්ධ වෙලා තියෙනවා මේ රෝගීන්ව බලා ගන්න. ඉතින් ඒ ප්‍රතිකාර කටයුතු ඒ රෝගීන් වෙනුවෙන් හොඳින් කරනවා. නමුත් ඒ නිසා යම් බලපෑම් ඇති වෙලා තියෙනවා අනිත් ප්‍රතිකාර කටයුතු වලට සායන වලට යම් බලපෑම් ඇති වෙලා තියෙනවා. ඒ ඔබතුමාගේ කතාවේ අපිට මේ හරය ගත්තොත් තියෙන්නේ දැන් අපි රෝගීන් සඳහා කොවිඩ් සඳහා රෝගීන් සඳහා ඒ වාට්ටු ඉවත් කරගත්තහම අනිත් රෝග සඳහා රෝගහටෙන් රෝගීන්ට ඒ සත්කාර කිරීමේ හැකියාව අපිට අඩු වෙලා තියෙනවා. මේ නිසා අනිත් රෝගීන්ට යම්කිසි අසාධාරණයක් වෙන බවත් පේනවා. නමුත් අපිට මේ අවස්ථාවේදී ඒකට කරන්න දෙයක් නැහැ. සහ සමහර මේ ශල්‍ය වෛද්‍ය වාට්ටුත් මං හිතන්නේ අද වාට්ටු කීපයක් එකතු කරලා සමහර ශල්‍ය වෛද්‍ය වාට්ටු අයින් කරගන්න වුණා රෝහලේ. අර එතකොට අර එකට නමුත් කලින් දින දීලා කරන්නා වූ ශල්‍ය කර්ම හිම කිරීම දැන් ප්‍රමාද වෙනවා. අපි දැන් මේ සියල්ලට හේතුව දැන් අලුතෙන් වෛරස් ප්‍රභේදයක් ඇවිල්ලා මේ ඒකේ වෛරසය ඒ රෝගීන් අතර ඒ රෝගය පැතිරීමේ වේගය වැඩිවීමක් ගැන අපි කතා කරනවා. අපිට පුළුවන් ද මහාචාර්ය නීලිකා මලවීය මැතිනියනි මේ සම්බන්ධ අපිට පොඩි අලුත් වෛරසය ගැන අපිට පොඩි පැහැදිලි කිරීමක් කරන්න. හරි, ඇත්තටම අපි දන්නවා ගිය අවුරුද්දේ මාර්තු මාසේ 10 වෙනිදා ඉඳන් ලංකාවේ පළවෙනි කොවිඩ් ආසාදිතය වාර්තා වුණා. ඒ කලින් ඉඳන්ම ලංකාවේ කොරෝනා වෛරසය තිබුණා. අපි දන්නවා ඒක කොහොමද පැතිරලා ගියේ සහ දැන් දෙසැම්බර් ජනවාරි මාසවලත් අධික රෝගීන් සංඛ්‍යාවක් තිබුණත් මේ විදියට වෛරසය පැතිරී ගියේ නැහැ. එනමුත් අප්‍රේල් මාසේ මුල හරි මාර්තු මාසේ අන්තිම හරි මෙම විශේෂ වෛරස් ප්‍රභේදයක් ලංකාවට ඇවිල්ලා තියෙනවා. අපි ඒක බ්‍රිතාන්‍යයේ තිබිච්ච ඒ කෙන්ට් ප්‍රභේදය විදියට සහ එහෙම නැත්නම් B.117 ප්‍රභේදය විදියට හඳුනාගෙන තියෙනවා. එතකොට මෙම ප්‍රභේදය තමයි දැන් ලෝකයේ බොහොම රටවල් වල වැඩිපුරම තියෙන ප්‍රභේදය. එතකොට ඒක ඉස්සෙල්ලාම එංගලන්තය හඳුනාගත්තට දැනට ලෝකයේ බොහොම රටවල් වල වැඩිපුරම දකින්න ලැබෙන්නේ මේ ප්‍රභේදය තමයි. ඉන්දියාවෙත් මේ ප්‍රභේදය බහුල වශයෙන් දකින්න ලැබෙනවා. එතකොට මේ ප්‍රභේදයේ තියෙන විශේෂත්වය තමයි මීට කලින් තිබිච්ච කොවිඩ් ප්‍රභේද වලට වඩා මේක 50% විතර ශීඝ්‍රයෙන් පැතිරීමේ හැකියාව වැඩි. මේ ශීඝ්‍රයෙන් පැතිරීමේ හැකියාව වැඩි වෙන හින්දා ඉස්සරට වඩා ඉතාමත් ඉක්මනට මෙම වසංගතය පැතිරීගෙන යාමක් දකින්න ලැබෙනවා. ඒකයි අර හැමදාම ආසාදිතයන් ගාන ඉතාමත් වේගයෙන් වැඩි වීගෙන යන්නේ වැඩිවීම දකින්න ලැබෙන්නේ ඒ නිසා. ඒ වගේම සමහර වාර්තා තියෙනවා මෙම වෛරසය ප්‍රභේදයෙන් පෙරට වඩා සමහර අයට දරුණු රෝග ලක්ෂණ මතුවෙනවා කියලා. සමහර වාර්තා වෙලා තියෙනවා ඒක තරුණ අයට සමහරලාට එම රෝග ලක්ෂණ ඇති වෙන්න පුළුවන් කියලා. මම තරුණ අය විශේෂයෙන් හඳුනුවේ අවුරුදු 30 40 ගණන් වල අය මේම රෝග ලක්ෂණ ඇති වෙන්න පුළුවන් කියලා වෙනදාට වඩා. ඉතින් ඒක තමයි මේ වෛරස් ප්‍රභේදයේ තියෙන වෙනස්කම. ඒ ශීඝ්‍රයෙන් පැතිරීගෙන යාම තමයි වැඩිපුරම බලපාන්නේ. මොකද එකපාරටම රෝගීන් සංඛ්‍යාව ගොඩක් වැඩි වෙනකොට සීමා සහිත රෝහල් පහසුකම් තියෙනකොට ඒක ප්‍රතිකාර කරනකොට ඒකට බලපාම් ඇති වෙනවා. දැන් අපි ගත්තොත් දැන් ඔබතුමිය කිව්වනේ මේක මේ ටිකක් ශීඝ්‍රයෙන් පැතිරෙනවා කියලා. ඒ ශීඝ්‍රයෙන් පැතිරීමට
හේතු මොනවාද? ඒ කියන්නේ ඒකේ තියෙන පැතිරීම වැඩිවීමට අමතරව මේ කතාවක් කියනවා දැන් ඉස්සර ගියේ ලොකු බිඳිති දැන් නිකම් මේ වාතයට මුසු වෙලා හැමතැනම පැතිරීගෙන ගිහිල්ලා මිනිස්සු හුස්ම ගන්නකොට ඒක ඇතුළට යනවා කියලා. ඒ පිළිබඳව ඔබට තුමීට කියන්න තියෙන මොනවාද? මහිතන්නේ පොඩි වැරදි වැටහීමක් සමාජගත වෙලා තියෙනවා කොරෝනා වෛරසය පැතිරීමේ වෙනසක් ඇති වෙලා නෑ. තාමත් වැඩිපුරම පැතිරෙන්නේ විශාල බිඳිති මගින් තමයි ඊට අමතර වාතාශ්‍රය අඩු ජනාකීර්ණ කාමරවල ඒ කියන්නේ එලිමහන් ස්ථානවල නෙවෙයි කාමර සහයම වාතාශ්‍රය නැති ස්ථානවල මෙම කුඩා බිඳිති වාතයේ ටික කාලයක් රැඳී පැවතීම නිසා විශේෂයෙන්ම මාස්ක් එකක් පළඳින්න නැතුව යම්කිසි ජනාකීර්ණ වාතාශ්‍රය අඩු පරිසරයක ඉන්නවනං එම පරිසරය තුරින් මෙම වෛරසය ශරීරගත වීමේ හැකියාව තියෙනවා. ඉතින් ඒක හින්දා තමයි වැඩිපුරම වැදගත් මොකක් හරි ඇතුළත් පරිසරයක ඉන්නකොට ඒ කියන්නේ AC කාමරයක වාහන AC වාහනයක සහ ඒ වගේ වාතාශ්‍රය අඩු තැනක ඉන්නකොට මාස්ක් එක දැමීම ඉතාමත් වැදගත්. මොකද අපි දැකලා තියෙනවා සමහර අය එළියේ මාස්ක් එක දාගෙන යනවා ඒ වුණාට මොකක් හරි ඇතුළත් පරිසරයකට ඇතුල් වෙච්ච ගමන් මෙම මාස්ක් එක ගලවනවා. ඒතකොට ඇත්තටම ඇතුළත තමයි මාස්ක් එක දැමීම වැදගත් එලිමහනට වඩා. මොකද එලිමහන නිතරම හොඳට හුලං හමන ස්ථානයක් වාතාශ්‍රය ඉතාමත් හොඳයි. එතකොට එලිමහන ස්ථානයකින් වෛරසය පැතිරීමේ අවදානම් ඉතාමත් අඩුයි. ඒ වුණාට ඇතුළත තියෙන පරිසරයක වාතාශ්‍රය අඩු ජනාකීර්ණ තැනක මෙම වෛරසය එහෙම කුඩා බිඳිති වාතයේ වැඩිපුර වෙලා රැඳී පවතින්න පුළුවන්. එතකොට එවන් අය එම මේ බිඳිති ආශ්වාස කරාම රෝගේ වැළඳෙන්න පුළුවන්. ඒකයි ඇතුළත මාස්ක් එක දැමීම ඉතාමත්ම වැදගත් එළිය පරිසරයේ දැමීමට වඩා. දැන් මේ අපි දැන් මේක වාතයේ විලම්භණය වෙලා යන එකක්නේ. එතකොට අපේ අල්ලපු ගෙදර අසල්වැසියෙකුට මේක තියෙනවා. ඒගොල්ලෝ ජනෙලුත් ඇරලා තියෙන්නේ. අපේ ඒ පැත්තේ ජනෙල් වහලා තියන්න ඕනේද අපි ඒ පැත්තේ හුලං ඇවිල්ලා අපේ ගෙදර හරහා හුලං ගිහිල්ලා අපේ අයට මේක පැතිරෙයි කියලා? දැන් එහෙම පැතිරෙන්නේ නැහැ. දැන් අපි ගත්තොත් සරල අපි දන්න දෙයක් තමයි බොහෝ විට අපි පොන්චි කාලේ ඉගෙන ගන්න දෙයක් තමයි මේ බීජ පැතිරීම. ගස්වල බීජ පැතිරීම. අපි ඒවා ඉගෙන ගන්නවා සත්තු මගින් පැතිරෙන බීජ තියෙනවා, වාතය හරහා පැතිරෙන බීජ තියෙනවා. එතන මේ වාතය හරහා පැතිරෙන බීජ මීටර් ගණනාවක් දුර ගහගෙන ගිහිල්ලා පොළවට වැටිලා ඒවා පැලවෙනවා. එතකොට දැන් ඒක තමයි මේ වාතය හරහා පැතිරීම කියන එකේ හඳුන්වන්නේ. නමුත් මේ වෛරසය එහෙම පැතිරෙන්නේ නැහැ. ඒතොර අල්ලපු ගෙදර කෙනාට කොවිඩ් තියුණා කියලා මේ ගෙදරට වාතය ඔස්සේ ඒක ගහගෙන ඉන්නේ නැහැ. දැන් මහාචාර්ය නීලිකා මල්ලිගේ පැහැදිලි කරේ මේ බිඳිති වහපු පරිසරයක විශේෂයෙන්ම යා කන්ඩිෂන් කරපු පරිසරයක වැඩි වේලා ඒ පරිසරයේ වාතය තියෙන්න පුළුවන්. ඒතර එතනට යන කෙනෙකුට තමයි මේක හැදෙන්න පුළුවන්. දැන් මේකට හොඳම අපි බොහෝ දෙනෙක් දන්න උදාහරණයක් අත්දකපු උදාහරණයක් තමයි මේ මගුල් උත්සව. මේවා බොහෝ විට මේ හෝටලයක තියෙනකොට අපි දකිනවා බොහෝ දෙනා ඒකට ඇතුළු වෙනකොට ඇතුළු වෙන තත්ත්වය දක්වා මාස්ක් එක දාගෙන එනවා. ඒ තියෙන ශාලාවට ඇතුළු වුණාට පස්සේ මාස්ක් එක ගලවනවා. දැන් මේක ඇතුලේ එයා කන්ඩිෂන් කරලා තියෙන්නේ ලොකු පිරිසක් ඉන්නවා. ඒතර එවැනි පරිසරයක හිටියොත් කොවිඩ් තියෙන කෙනෙක් ඊටාම පහසුවෙන් ඒ තැනත්තට පැතිරීමේ ඉඩකඩ තියෙනවා. ඒ වාතයේ මේ අංශු මේ කෙල බිඳිති වෛරසය අඩංගු කෙල බිඳිති වැඩි වේලාවක් පෘෂ්ඨ මත පතිත නොවි වාතයේ රඳා පවතින නිසා. ඒක තමයි ඒ නිසා තමයි වැදගත් වෙන්නේ අපි එවැනි පරිසරයක විශේෂයෙන්ම සැලකිලිමත් වෙන්න ඕන නිසි ආකාරයට මේ මුව වැස්ම පාවිච්චි කරගෙන ඉන්න. එහෙම නැතුව මේක වාතය හරහා දුර ගිහිල්ලා පැතිරෙන්නේ නැහැ. අපි මේ දක්වා අනුගමනය කර ආරක්ෂණ ක්‍රියාමාර්ගම තමයි වඩාත් හොඳින් අනුගමනය කරන්න අවශ්‍ය වෙන්නේ මේ වෛරසය බෝවීම වළක්ව ගන්න. බොහොම ස්තුතියි. දැන් මට පොඩ්ඩක් පැහැදිලි කරන්න පුළුවන්ද හර්ෂ සචිත්සන්ද්‍ර වෛද්‍යතුමා මේක ඇඟේ ගෑවිලා දැන් මේ වාතයෙන් එනවා. වාතයෙන් ඇවිල්ලා අපේ ඇඳුම් වල ගෑවෙනවා. අපි නැත්තම් මේ කොවිඩ්-19 තියෙන වාට්ටුවක් කරහා ඇවිදගෙන යනවා. ඒතකොට අපේ ඇඳුම් වල මේ හුළඟ ඇවිල්ලා ගෑවිලා අපි ගෙදර ගිහිල්ලා අපේ දරුවොත් එක්ක කතා කරන මේ ඇඟේ ඇඳුම් වල තිබිලා නැවත වාතයට මුසු වෙලා එහෙම මේ හැකියාවක් තියෙනවද? නැහැ. ඇත්තටම කියනවා නම් ඒක මිත්‍යා මතයක්. වෛරසය ඇඳුම් වල ගෑවිලා ඒ ඇඳුම් සහ වෙනත් පෘෂ්ඨ මත වැඩි වෙලාවක් සජීවී ලෙස තියෙන්නේ නැහැ. ඒකම ඒ වෛරසය
ඊට පස්සේ අපේ ඇඳුම්වල තැවරලා දැන් අපිතුම ඇඳුමේ එය පැවතිලා ඊට පස්සේ සෑහෙන වෙලාවක් තිබිලා දැන් අර වෛද්‍ය උපුල් දිසානායක මහතා කිව්වා වගේ ඊට පස්සේ අපි නිවසට ගියාට පස්සේ අපි ඒ වෛරසයේ නිවසට ඇතුළු වෙලා අනිත් අයට බෝවීමක් සිදු වෙනවා කියලා කොහෙවත් එහෙම හොයාගෙන නැහැ. ඇත්තටම අර කලින් මහාචාර්ය නිලිකා මල්ලිගේ වෛද්‍යතුමිය පැවසුවා වගේ වෛරසයේ ප්‍රධාන වශයෙන්ම තාමත් අර ලොකු විනිති වලින් සහ වාතයට මුසු වෙන කුඩාංශු වලින් සංවෘත නැත්තම් වසන් ලද අවකාශවල වලදී තමයි පැතිරෙන්නේ. ඒ මිසක් ඒ ඇඳුම් වල තැවරිලා එහෙම පැතිරීමක් නැහැ. නමුත් ඉතින් අපි හැමතිස්සෙම අත්සේදීම නිතර සිදු කළ යුතුයි. සබංග අත්සේදීම තත්පර 20ක් පමණ හොඳින් අත් සෝදාගත යුතුයි. එහෙම අත්සේදීමට පහසුකමක් නැත්නම් අපිට මං හිතන්නේ මේ ඇල්කොහොල් මිශ්‍රණ තියෙනවා අපිට මේ සැනිටයිසර් කියලා අපි කියන්නේ. ඒව මගින් අත් පිරිසුදු කර ගැනීම අනිවාර්යයෙන්ම අපි කළ යුතුයි. එතකොට මේ අර පොඩි කතාවක් තියෙනවා මේ ඉන්දියාව පැත්තේ ඉඳලා ඊසානදික මෝසම් සුළඟින් අපිට ඒ වෛරසය එන්න පුළුවන්ද කියලා එහෙම ඒ ගැන ඔබතුමීගේ අදහස කොහොමද? ඒකනම් කොහෙත්තම වෙන්න බැරි දෙයක්. අල්ලපු ගෙදරින් ඉඳන් අනිත් ගෙදරට යන්නෙත් නෑ. ඉන්දියාවේ ඉඳන් එච්චර දුරට කීයටවත් වෛරසය යන්නේ නෑ. අර වෛරසය වාතයට මුසු වෙනවා කියන්නේ වාතාශ්‍රය අඩු සංවෘත ස්ථානවල කොවිඩ් ආසාදිතය කිරියොත් එම කතා කරනකොට එම වෛරසය වාතයට මුසු වෙලා එතකොට සංවෘත පරිසරයක වාතාශ්‍රය අඩු පරිසරයක ඒ බිඳිති වැඩිපුරා වෙලාවක් වාතය තිබිලා අනිත් ඒක ප්‍රාශ්වාස කරාම හැදෙන්න පුළුවන්. එහෙම නැතු හොළඟින් අල්ලපු ගෙවල් වලට එහෙම නැත්නම් ඉන්දියාවේ සිට ලංකාවට එම වෛරසය එන්න හැකියාවක් නැහැ. මේ ආනන්ද විජේක්‍රම ඇතුලේ මට මේ පාරේ යනකොට පොඩි සැකයක් එනවා. දැන් අලුතෙන් මේ නිකටාරහයම මේ ඒක වෛරසය එන්න පුළුවන්. මොකද වැඩි දිනෙක මම දකි වැඩි දිනෙක කියන්නේ අසාධාරණයි. සමහර අය මේ නිකටට තමයි දාගෙන නිකටෙන් එහෙමත් දැන් එනවද අලුතෙන් ක්‍රමයක්? ඇතට මේක මං හිතන්නේ මේ වෛරසය පැතිරුන්න පටන් ගත්ත කාලේ සමහර අය මේ මාස් පාවිච්චි කළ නැති නිසා මේ විදියට පාවිච්චි කරන්න යන්නේවා. මට හිතෙන්නේ මේවා සමහර මාධ්‍යවල මේ විදියට පෙන්නවා. සමහරලාට මේ රටේ නායක කාරකාරදීනුත් මේ විදියට මාස් දාගෙන ඉන්න ඒවා මම දැකලා තියෙනවා මේ මාධ්‍යවල පෙන්වන ඉතින් මේවයි වෙන්නේ නැති මිනිස්සු මේ පුරුදුනේ. නමුත් මේ මාස්ක් එක දැමීමෙන් අපි අදහස් කරන්නේ එක පැත්තකින් අපිට අපි ආශ්වාස කරනකොට ඒ වාතය හරහා අපේ ශ්වසන පද්ධතියට මේ වෛරසය ඇතුළු වීම වැළැක්වීම. ඒතකොට ඒක ඇතුළු වෙන්නේ එක්කෝ අපේ නාහයෙන් එහෙම නැත්නම් අපේ කටෙන්. ඒතකොට මේ මාස්ක් එක දානකොට නාසය සහ කට වැසෙන එක අනිවාර්යයෙන්ම සිද්ධ වෙන්න අවශ්‍ය වෙනවා. අපි මේක කතා කරනකොට මේක පහළට ඇදලා කතා කරලා ඉවර වෙලා මේක උඩට දා ගන්නවා නම් ඒක වැරදි. එතකොට මේක නිතරම අපි විශේෂයෙන්ම ජනතාව ගැවසෙන ස්ථානයක ඉන්නකොට මේක අනිවාර්යයෙන්ම හරියාකාරයෙන් දාගෙන සිටිය යුතු වෙනවා. ඒ වගේම විශේෂයෙන්ම අපි දැන් කලින් සඳහන් කර ආකාරයට සංවෘත පරිසරයක වායු සමීකරණය කර පරිසරයක ඉන්නකොට විශේෂයෙන් මේක හරියාකාරයෙන් දාගෙන තිබීම අවශ්‍ය වෙනවා. අනෙක් කාරණේ යම් කිසි විදියකින් ඔබට මේ වෛරසය වැළඳිලා තියෙනවා ඔබ නොදැනුවත්ව ඔබෙන් මේ වෛරසය පිටවීමත් වළක්වනවා. මේ ආකාරයට නිසි ආකාරයෙන් මේ වෛරසය මේ මාස්ක් එක මුහුණු ආවරණය පැළඳගෙන හිටියොත්. ඉතින් ඒ නිසා මුහුණු ආවරණය නිවැරදිව පැළඳීම ඉතාමත්ම වැදගත් වෙනවා. මම සමහර වෙලාවට දකින්න දෙයක් තමයි මේ ඔබට කිමුහුමක් යනකොට ඔබ ටක් ගාලා මාස්ක් එක අයින් කරලා මාස්ක් එක පරිස්සම් කරගෙන කිමුහුම යවනවා. එහෙම නැත්නම් කැහැලා කාරලා කානුවට කෙල ගහන ගමන් පොඩ මාස්ක් එක අයින් කළා තමයි ගහන්නේ. මොකද මාස්ක් එක බේරා ගැනීමේ සංකල්පය මම හිතන්නේ අපි මාස්ක් එක බේරා ගැනීමේ සංකල්පයෙන් මිදිලා අපි අපේ අසල්විසියන් සහ අනිත් මිනිසුන් බේරා ගැනීමේ තත්ත්වයට ගියොත් හොඳයි කියලා මට හිතෙනවා. හර්ෂ සතිශන්දන මෙතුමනි මේ දැන් අපේ උදාහරණයක් හැටියට ඔබතුමාගෙන් කවුරු හරි ඥාතියෙක් කතා කරලා අහනවා මේ අපේ දුවට හරි පුතාට නැත්නම් මගේ නෝනට මේ පොඩි උණක් තියෙනවා කැස්සක් තියෙනවා. එhmenan අපි දැන් මේ වගේ අවස්ථාවක අපි මොකද කරන්න ඕනේ? ඔව් දැන් මුලින්ම මම කියන්න ඕනේ දැන් සමහර අය අතර මිත්‍යා මතයක් තියෙනවා දැන් මේ අලුත් වෛරස් ප්‍රභේදය නිසා අලුත් රෝග ලක්ෂණ පහළ වෙනවා මේ වෛරසයත් එක්ක කලින් පරිදි නෙමෙයි කියලා. නෑ එහෙම නෑ. මේ වෛරසෙත් කලින් තිබූ රෝග ලක්ෂණමයි පහළ වෙන්නේ. එතකොට ඇත්තටම අපි සාමාන්‍ය මේක ශ්වසන රෝගයක්. ඒ නිසා ගොඩක් වෙලාවට අපිට
දකිින් ලැබෙන රෝග ලක්ෂණ තමයි සමහරලාට වියලි කැස්සක්, උණරෝගය, ඇඟරිදීම, හිසරදය, සමහරලාට උග්‍රේ වේදනාවක් වගේ ඇතිවිය හැකි, සෙම ගතියක් වගේ තියෙන්න පුළුවන්. ඒ වගේම සමහර වෙලාවට පාචන තත්ත්වයක් වගේත් ඇතිවෙන්න පුළුවන් මේ රෝගයට. ඉතින් මුලින්ම අපි කියමු දැන් පළවෙනි දිනේ අපිටමකෝ අපිට පොඩ්ඩක් සෙම ගතියක් යන්තම් උණක් පැවතුනා කියලා. නමුත් ඒ නිසාම අපිට මේක කොවිඩ් රෝගය කියලා නිගමනය කරන්න බැහැ. ඉතින් අපි තව දවසක් දෙකක් අපි බලලා ඒ රෝග ලක්ෂණ බලලා අපි සාමාන්‍යයෙන් රෝග ලක්ෂණ පහ වුණාම කරන දේවල් උණ වගේ තිබ්බොත් අපිට පැරසිටමෝල් වගේ පාවිච්චි කරලා අපිට බලන්න පුළුවන්. නමුත් දවස් කීපයක් වගේ පැවතුනොත් එහෙම මේ ලක්ෂණ සහ විශේෂයෙන් මදින් මද රෝගී තත්ත්වයේ වැඩිවීමක් සිදුනොත් එහෙම අපි කියමුකෝ හුස්ම ගැනීමේ අපහසුවක්. දැන් හුස්ම ගැනීමේ අපහසුවක් කිව්වහම සමහරලාට පුටුවක වාඩිලා ඉන්නකොට නැත්නම් ඇඳේ නිදාගෙන ඉන්නකොට මුකුත් ඒ ගැන විශේෂිත දෙයක් අපිට තේරෙන්න පුළුවන්. නමුත් අපි යමක් කරන්න හැදුවොත් එහෙම අපි හිතමු පියවර 10ක් 15ක් අපි තැබුවොත් එහෙම නැත්නම් අපි කියමුකෝ අපි ස්නානය කරන්න ගියොත් ඒ වගේ යම් ක්‍රියාවක යෙදෙනකොට අපිට අසාමාන්‍ය හතිය වගේ තත්ත්වයක් ඇතිවෙනොත් ඒ කියන්නේ ඒක මේ කොරෝනා රෝගී තත්ත්වයක් වෙන්න පුළුවන්. ඉතින් අපි සාමාන්‍යයෙන් කියන්නේ දැන් මුලින් රෝග ලක්ෂණ පහළ වුණාට පස්සේ අපිට සැකයක් මතුවෙනවා නම් මෙවැනි මේ කොවිඩ් රෝගයේ විය හැකියි කියලා ඔබට කරන්න පුළුවන් දේවල් කීපයක් තියෙනවා. එකක් තමයි සමහරට ඔබේ පවුලේ වෛද්‍යවරයෙක් ඉන්නවා. ඔහුට අමතලා ඔහුගෙන් දැනුම ලබා ගන්න පුළුවන්. එහෙම නැත්නම් අපි සෞඛ්‍ය අමාත්‍යාංශයේ විසින් යම් දුරකථන අංක ලබා දීලා තිනවා. ඒ දුරකථන අංක වලට කතා කරලා උපදෙස් ගන්න පුළුවන්. එහෙමත් නැත්නම් ඔබේ ප්‍රදේශයේ සිටින PHI මහත්මයා එහෙම නැත්නම් MOH වෛද්‍යතුමාට කතා කරලා තමන්ගේ ඒ தත්ත්වය පැහැදිලි කරලා උපදෙසක් ගන්න පුළුවන්. ඉතින් එවැනි ඔවුන්ටත් සැකේ මතුවුනොත් එහෙම මේ කොවිඩ් රෝගයේ විය හැකියි කියලා ඔවුන් කරන්නේ ආරක්ෂා සහිතව ඔබව මේ කොවිඩ් රෝගී පිළිබඳ පරීක්ෂණය කරන PCR පරීක්ෂණය කරන ඇන්ටිජන් පරීක්ෂණය කරන ස්ථානයකට රැගෙන ගිහිල්ලා ඊට පස්සේ පරීක්ෂණය කරනවා. ඔබ සිතාමතා මම හිතන්නේ විශේෂයෙන්ම පොදු ප්‍රවාහන පහසුකම් පාවිච්චි කරලා තැනකට යෑම සුදුසු නැහැ. මොකද කොවිඩ් රෝගී විය හැකි නිසා. ඒ වගේ මේ මුල් දවස්වල ඒ රෝග ලක්ෂණ පහළ වුණ ගමන්ම මම කියව යුතුයි ඔබ පොඩ්ඩක් නිවසට වී සිටින්න ඕනේ. නිවසෙන් බැහැර වෙන්නේ නැතුව නිවසේ අන් අයගෙනුත් පොඩ්ඩක් ඈත් වී සිටින්න පුළුවන් නම් හොඳයි. වෙනම කාමරයක ඉන්න පුළුවන් නම් ඊට පස්සේ වෙන්නේ ඒ PCR පරීක්ෂණය අපි හිතමු අපි සිදු කරනවා කියලා. ඊට පස්සේ ඔබ ඒ PCR පරීක්ෂණයෙන් ඒ රසායනාගාරයේ දැන්නුවොත් ඔබ පොසිටිව් කියලා නැත්නම් ඔබට රෝගය වැළඳිලා තියෙනවා කියලා ඔබ අනවශ්‍ය බියක් එකපාරටම ඇති කරගන්න සුදුසු නැහැ. ඔබට ඇමතුමක් ගොඩක් වෙලාවට ලැබෙයි PHI මහත්මයාගෙන් එහෙම නැත්නම් සෞඛ්‍ය අමාත්‍යාංශයෙන්. එතකොට එතෙක් ඔබ සිදු කළ යුත්තේ ඒ දෙයමයි නිවසටම වී සිටීම, නිවසේ සිටින අන්නකින් පමණ යම් ප්‍රමාණයකට ඈත් වී සිටීම සහ ඉන් පසුව ඔබේ රෝග ලක්ෂණ අනුව ඔබව කොවිඩ් ප්‍රතිකාර දෙන රෝහලකට ඇතුළත් කිරීම සිදු වෙනවා. ඒ වගේම මං හිතන්නේ ඔබ ඊට පසු ඒ රෝග මං හිතන්නේ අපි දැකලා තියෙනවා සමහර රෝගීන් ඒ පරීක්ෂණයේ පොසිටිව් වුණාට පස්සෙත් සමහරට පොදු ප්‍රවාහන පහසුකම් පාවිච්චි කරලා යම් යම් තැන්වලට යන්න උත්සාහ කරනවා. එය සිදු කළ යුතු නැහැ. ඒ වගේම රෝග ලක්ෂණය මුලින් පහළ වෙලා අපි කියමුකෝ දැන් තියෙනවා අපිට තියෙනවා උණක් තියෙනවා ඇඟට දෙනවා. ඒ අවස්ථාවේ රෝහලකට හදිසියෙම දැන් පැමිණිය යුතුයි කියන සහ එහෙම පැමිණෙන්න ලැබුණ නැත්නම් ඒ පිළිබඳ අනියත බියක් ඇති කරගත යුතුත් නැහැ. මොකද මේ රෝගීන් එක්වරම රෝග ලක්ෂණේ පහළ වෙලා මං හිතන්නේ හුස්ම ගන්න අපහසු වෙලා ඇදගෙන වැටීමේ තත්ත්වයක් එහෙම එකක් නැහැ. සමහරට සමාජයේ මිත්‍යා මතයක් තියෙනවා. එහෙම දෙයක් වෙන්නේ නැහැ. ඒ රෝග ලක්ෂණ දින කීපයක් පැවතිලා දින 4ක් 5ක් සමහරට 6 7ක් වගේ පැවතිලා තමයි රෝගී අමාරු වුණොත් ඒ රෝග ලක්ෂණ පහළ වෙන්නේ. ඒ නිසා අර මං කලින් කිව් පරිදි නිවසට වී සිටි ඒ අදාළ අංශවලට දැනුම් දුන්නාන් පස්සේ ඔවුන්නේ නිසි ක්‍රියාමාර්ග ගන්නවා ඇති. මේ රෝගී හැදුණු රෝගීන්ගේ විශේෂ වූ බයක් තියෙනවා. දැන් අපි මේ ගෙදරටලා ඉඳලා අපිට අමාරු වෙනකොට රෝහලක් නැති වෙයිද? අපිට හුස්ම ගන්න බැරි වුණොත් අපිට රෝහලක් නැති වෙයිද? එතකොට ඒගොල්ලන්ගේ පොඩි ටිකක් ක්‍රමයක් තියෙනවා මේ අපි අසනීපි ගොඩක් වැඩි වෙන ඉස්සලා දැනගත්ත ගමන් අපි රෝහලකට ඇතුල් වෙමු නැත්නම් හිටානිද වෙනකොට ඇඳන් නැති වෙයි කියලා. දැන් ඒ පිළිබඳව අපේ ආනන්ද විජේකරන් මහත්තයාගේ මොකක්ද අදහස? දැන් මේ හැදෙන රෝගීන්ගෙන්
සමහර කොටසකට සංකූලතාවයන් එන්න පුළුවන්. ඒතර ඒ සංකූලතාවයන් ඇති වෙන්නේ සාමාන්‍යයෙන් රෝග ලක්ෂණ පටන් අරගෙන, ඒ කියන්නේ උණ කැස්ස, ඒ වගේ රෝග ලක්ෂණ පටන් අරගෙන සාමාන්‍යයෙන් දවස් 6ක් 7ක්වත් ගත වුණාට පස්සේ බොහෝ විට මේ සංකූලතාවයන් එන්නේ 8 වෙනි 9 වෙනි දවස්වල විතර තමයි මේ රෝග ලක්ෂණ පටන් අරගෙන. ඉතින් මුල දවස්වල සංකූලතාවයන් එන්නේ නැහැ. එතකොට දැනට අපේ රටේ පවතින දේ තමයි මේ රෝගීන් හැම කෙනෙක්ම රෝහල්ගත කිරීම. ඉතින් සමහර විට ඒ රෝහල් ගත කරනකොට රෝග ලක්ෂණ ඇති වෙලා දවස් 5ක් 6ක් වෙන්න පුළුවන්, සමහරට දවස් 2ක් 3ක් වෙන්න පුළුවන්. ඉතින් යම් කිසි කෙනෙක් PCR පරීක්ෂණේ පොසිටිව් කියලා ආවොත් ඔබට ඒ රෝහල් ගත කිරීමේ ක්‍රමවේදය පිළිබඳ අමාත්‍යාංශයෙන් දැනුම් දෙයි. එතකන් අර වෛද්‍ය හර්ෂ කිව්වා වගේ ඒ ආරක්ෂණ ක්‍රියාමාර්ග අරගෙන ගෙදරට වෙලින් අවශ්‍ය වෙනවා. ඔබ අනිත් අයකින් වෙන් වෙලා ඉන්න, අනිත් අය භාවිතා කරන දේවල් ස්පර්ශ කිරීම වැළකීලා ඉන්න, පුළුවන් නම් වෙනම වැසිකිළියක් භාවිතා කරන්න. එහෙම නැත්නම් තමන් පාවිච්චි කවුරුත් එක වැසිකිළිය නම් පාවිච්චි කරන්නේ, තමන් පාවිච්චි කරාට පස්සේ ඒ අපි අල්ලන තැන් සෝදන්න, පිරිසිදු කරන්න. මේ දේවල් කළා අනිත් අයට, ගෙදර අනිත් අයට බෝවීම වළක්ව ගන්න ඕන. ඒතර ඒ අතරේ තමන් විවේක ගැනීම ඉතාමත් වැදගත් වෙනවා. ඒ වගේම වැදගත් වෙනවා ප්‍රමාණවත් විදියට දියර වර්ග පානය කිරීම. බොහෝ විට මේක හැදුනහම කන්න අමාරුයි. නමුත් දියර වර්ග පානය කිරීම වැදගත් වෙනවා. එතකොට අපි ඇඟ නිතරම විජලනය වීමෙන් වළක්වාගෙන හිටියොත් අපිට තියෙන ගැටලු අඩු වෙනවා. ඉතින් සමහර විට මේ දවස් 6ක් 7ක් ගිහිල්ලා මේ සංකූලතාවයන් නැතිවීම ඉඩකඩ තියෙනවා. එතකොට ඒක ගැනත් අපි හඳුනාගන්නේ කොහොමද කියන එක දැනගන්න අවශ්‍ය වෙනවා. එහෙම තියනම් තමයි අපි රෝහල්ගත වීම ඉක්මනින් කළ යුතු වෙන්නේ. එතකොට එහෙම තියද කියලා අපි දැනගන්නේ අර දැන් කලින් ඩොක්ටර් සතිස් පැහැදිලි කර විදියට අපි ටිකක් ඇවිදිනකොට දැන් මේක ඇඳේ ඉඳිද්දී නොදැනෙන්න පුළුවන්. අපි ඇඳේ හාන්සි විල ඉන්නවා නම්, පුටුවක වාඩි විල ඉන්නවා නම් නොදැනෙන්න පුළුවන්. අපි ටිකක් කාමරේ එහෙම ඇවිදිනකොට, ගෙදර එහෙම ඇවිදිනකොට, එහෙම නැත්නම් අපි එක දිගට දිග හුස්මක් අරන් අපි එක දිගට කතා කරගෙන යන එක අපහසු නම්, ඒ වගේ අවස්ථාවල අපිට දැනෙනවා නම් හති ගතිය, මහන්සි ගතිය, ඒක සමහර විට මේ සංකූලතාවයන් ඇතිවීමේ ඇතිවෙන බව පෙන්වන ලක්ෂණයක් වෙන්න පුළුවන්. ඒතකොට එහෙම අවස්ථාවක වැදගත් වෙනවා ඔබ ඒ පිළිබඳ වෛද්‍ය උපදෙස් ලබා ගන්න. ඉතින් එක්කෝ සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් දීලා තියෙන ටෙලිෆෝන් නම්බර්ස් වලට කතා කරලා ඒ පිළිබඳ උපදෙස් ලබා ගන්න පුළුවන්. එහෙම නැත්නම් ඔබට 1990ට කතා කරලා ඔබගේ තත්ත්වය කියලා ප්‍රකාශ කරාම එතකොට රෝහල් ගත කරන්නට අවශ්‍ය පියවර ගනි. ඒ වගේ තත්ත්වයක් ඇති වෙනකොට. ඉතින් මේක මේ PCR පරීක්ෂණේ පොසිටිව් කියපු ගමන්ම ඇතුල් වෙන්නවත්, එහෙම නැත්නම් මේ උණ පටන් ගත්ත ගමන්ම ඇතුල් වෙන්නවත් එහෙම අවශ්‍ය නැහැ. නමුත් අර වගේ ලක්ෂණයක් තියෙනම් ඔබ යම් කිසි දෙයක් ක්‍රියාකාරීකමක යෙදෙනකොට ඔබට අනවශ්‍ය අසාමාන්‍ය හතියක්, මහන්සියක් දැනෙනවා නම් ඒ වගේ අවස්ථාවක උපදෙස් ලබා ගැනීම වැදගත් වෙනවා. මොකද එතකොට ඔබ රෝහල්ගත වීම අවශ්‍ය වෙන්නට පුළුවන් නිසා. අපි අවසාන වශයෙන් කතා කරොත් මේ සෞඛ්‍ය මාධ්‍ය ගැන හර්ෂ මේ අපි දැන් මේ දවස්වල කොවිඩ් විතර නෙවෙයිනේ, මිනිස්සු ඩෙන්ගු තියෙනවා, මිනිස්සු හෘදයාබාධ ඇති වෙනවා, මිනිස්සුන්ට නියුමෝනියා හැදෙනවා, මිනිස්සුන්ට අතපය කැඩෙනවා. දැන් මේ සහ මිනිසුන්ගේ වෛද්‍ය සායන වලට මිනිස්සු යන්න ඕනේ. දැන් මේ කොවිඩ් නිසා පොඩි භීතිකාවක් ඇති වෙලා රෝහල් වලට යන්න. ඒ රෝහල් වලට යාම පිළිබඳ ඔබතුමාගේ අදහස කොහොමද? අනිත් රෝග අපි මේ අවස්ථාවේ පොඩ්ඩක් අමතක කරලා ඉන්න ඕනේ. නෑ කිසිසේත්ම නෑ. මම හිතන්නේ විශේෂයෙන්ම මේ කාලේ ඩෙන්ගු රෝගය නැවත හිසෝසවලා තියෙනවා. මම හිතන්නේ අපි විශාල වශයෙන් ඩෙන්ගු රෝගීන් දකිනවා. ඊට අමතරව මියුන රෝගය තියෙනවා. ඊට පස්සේ දැන් ඔබ පැවසු පරිදි හෘදයාබාධ ඇති වෙනවා, ආඝාත තත්ත්වයන් ඇති වෙනවා. ඒ රෝග ලක්ෂණ පහළ වුණාම විශේෂයෙන්ම අපි කියමුකෝ අපේ පපුවේ වේදනාවක් ආවා කියලා කෙනෙක්ට සැනින් එහෙම අවස්ථාවක් ඇති වූ විට වෙනදා පරිදිම ඒ තමන්ගේ අසල රෝහලට යෑම ඉතාමත්ම වැදගත්. මොකද ඒ රෝහලේදී ඒ පරීක්ෂණ කෙරිලා ඊට පස්සේ නියමිත ප්‍රතිකාරය ලැබෙනවා. මම හිතන්නේ ඔබ කොරෝනා රෝගය වැළඳෙයි ආරෝග්‍ය ශාලාවට ගිය නිසා කියලා බයෙන් ගෙදර නැවතී සිටියොත් එහෙම ඔබ ඊටාම ලොකු අනතුරකට පත් වෙනවා. ඉතින් ඇත්තටමත් මේ රෝහල් වලත් අපි විශේෂ ක්‍රමයක් පාවිච්චි කරනවා. දැන් මේ රෝහල් වල රෝගීන් පැමිණියාම ඒ රෝග ලක්ෂණ අනුව කොවිඩ් රෝගය වැළඳී තිබෙනවා කියලා අපි සැක කරන අයව ඉතා ඉක්මනින් හඳුනාගෙන උන්ව වෙන් කිරීමක් කරනවා. ඉතින් ඒ නිසා උන් ඇත්තටම සාමාන්‍යයෙන් අපි කියන්නේ බාහිර රෝගාංශයට පැමිණියට පස්සේ වෙනම වාට්ටු වලට යොමු කිරීමක් සිදු වෙනවා. ඉන්පස්සේ තමයි ඔවුන්ගේ කොවිඩ් කියලා සැක කරන රෝගීන්ගේ පරීක්ෂණ සිදු වෙන්නේ. නමුත් අනිත් රෝගීන්
පොප්පි වේදනාවක් එක්ක එන අය, අත්පය පන්නේ නැතිවීම නිසා එන අය, වෙනත් වුණ රෝග, ඒ රෝගීන් සාමාන්‍ය පරිදිම ඒ බාහිර රෝගී අංශයෙන් වෛද්‍ය ප්‍රතිකාර සඳහා වාට්ටුවට ඇතුළු කරලා ඒ ප්‍රතිකාර ලබා දෙනවා. ඒ නිසා විශේෂයෙන්ම මතක් කරන්න ඕනේ මේ කාලේ කොවිඩ් රෝගයේ තියෙනවා කියලා අනිත් රෝග නැති වෙන්නේ නැහැ. ඒ රෝග තියෙනවා සහ ඒ රෝග සමහරට උත්සන්න වීමේ අවදානමකුත් තියෙනවා, විශේෂයෙන්ම ඩෙන්ගු රෝගේ. ඒ නිසා ඒ රෝග ලක්ෂණ පහළ වුණොත් ඔබ සවම දන්නවා ඒ රෝග ලක්ෂණ. ඒවා පහළ වුණොත් අනිවාර්යයෙන්ම කිසිම බියක් සැකක් නැතුව ආරෝග්‍ය ශාලාවට පැමිණෙන්න ඕනේ. ඔබව ආරක්ෂා සහිතව ඔබට කොරෝනා රෝගය වැළඳීමේ තත්ත්වයක් ඇති වෙන්නේ නැතුව ඔබට නිසි ප්‍රතිකාර ලබා දීමට ඒ වෛද්‍ය අංශ සැලසුම් ක්‍රියාත්මක කරලා තියෙනවා. අපි දැන් කතා කරලා බලමු මේ තියෙනවා සමාජ මාධ්‍ය ජාලාවල ගොඩක් දේවල් තියෙනවා. මේ සමහර ඒවා තියෙන IDH රෝහලෙන් ඔබට පණිවිඩයක්. ශ්‍රී ලංකා පොලිසියෙන් තමයි මේක දෙන්නේ. මොනවාද මේ අපේ ඇඟේ ප්‍රතිශක්තිය වැඩි කර ගැනීම සඳහා මේවා කළ යුතුයි. උදාහරණයකට 0.3ක් දාන්න. එහෙම නැත්නම් හුමාලය ආශ්වාස කරන්න නාහෙන් උගුරේ එහා කෙළවරට අංශක 60 බදින විදිහට ආශ්වාස කරන්න. අහවල් කෑම කන්න. දැන් මේවල විද්‍යාත්මක පසුබිමක් තියෙනද අපිට ඉස්සෙල්ලා මලවිගේ මැතිණිය අපිට පොඩ්ඩක් පැහැදිලි කරලා ඊට පස්සේ අපිට පොඩ්ඩක් ආනන්ද විජේකර මහත්මයාත් අපිට පොඩ්ඩක් පැහැදිලි කරලා කිව්වොත් හොඳයි. මේවල සත්‍යාසත්‍යතාවය. ඒ කියන ඒවයි කිසිම සත්‍යතාවයක් නෑ. එහෙම ප්‍රතිශක්තිය වැඩි කරගන්න එහෙම කිසිම බෙහෙතක්, කිසිම කෑමක්, කිසිම ක්‍රමයක් දැනට එහෙම ලෝකයේ කොහෙවත්වත් පරීක්ෂණ මගින් ඔප්පු කරලා නෑ. ඇත්තටම හොඳ ප්‍රතිශක්තිකරණයක් තබා ගැනීම වැදගත්. ඒක අපි සාමාන්‍ය කන සමබර ආහාර වේලක් කන එක තමයි සුදුසු. එහෙම නැතුව කිසිම ක්‍රමයක් දෙහි හරි වෙනත් විටමින් C හරි ඒ වගේ කිසිම විටමින් එකක්වත්, කිසිම බෙහෙතක්වත්, කිසිම කෑමක්වත්, කිසිම දෙයක් ඒ වගේ හොයාගෙන නැහැ ලෝකේ කොහෙවත්වත්. මේම ප්‍රතිශක්තිකරණය වැඩි කරලා මෙම කොවිඩ් වෛරසයෙන් හැදෙන්නේ නැතුව ඉන්න පුළුවන් කියලා. ආනන්ද විජේකර මහත්තයා මේ ක්‍රම හිතන්නේ පොඩි උණපුරණයක් කරන්න පුළුවන් වෙයි. ඔව් දැන් මේක වළක්ව ගන්න තියෙන ක්‍රම තියෙනවා බොහොම පැහැදිලි ක්‍රම. ඒවා අද්දුටු ප්‍රත්‍යක්ෂ ක්‍රම. ඒ කියන්නේ දෙයක් නිතර සබන් යොදා පිරිසිදුව තබා ගැනීම, සෝදා ගැනීම. ඒ වගේම හිම් බැරි අවස්ථාවලදී ඇල්කොහොල් අඩංගු ද්‍රාවණයකින් දෙයක් පිරිසිදු කර ගැනීම. ඊළඟට නිසි ආකාරයට මුඛ වැස්මක් පැළඳීම. ඊළඟට අපි පුද්ගල දුරස්ථභාවය රඳා පවත්වා ගැනීම. අනවශ්‍යව ජනතාව ගැවසෙන ස්ථානවලට නොයා සිටීම. මේ ක්‍රමවේදයන් අපි අනුගමනය කරොත් මේ වෛරසය හැදෙන එකෙන් අපිට බේරෙන්න පුළුවන්. ඒ අතර අපේ මේ ප්‍රතිශක්ති පද්ධතිය වැඩි කර ගැනීම සඳහා නීලිකමලගේ මැතිණිය සඳහන් කර ආකාරයට සමබර ආහාර වේලක් ගැනීම, නිතිපතා ව්‍යායාම කිරීම වැදගත් වෙනවා. ඒ වගේම මේ වෛරසය වැළඳීමෙන් වළක්වන තව දෙයක් තමයි දුම්පානය කිරීමෙන් වැළකීම. අපි පහුගිය කාලේ තියෙන රෝගීන්ගේ දත්ත දිහා බැලුවහම පේනවා ලෝකයේ පුරාම දුම්පානය කරන අයට මේ රෝගය වැළඳීම ඉඩකඩ වැඩි, රෝගය අසාධ්‍ය වීම ඉඩකඩ වැඩි, ඒ වගේම රෝගය වැළඳිලා මේ යන තියෙන ඉඩකඩත් වැඩි. ඒ නිසා ඒ දේවල් වලින් වැළකුණොත් අපිට මේ වෛරසයෙන් ආරක්ෂා වීමේ හැකියාව ලැබෙනවා. එහෙම නැතුව මේ විවිධ දේවල් සඳහන් කරන විටමින් C, විටමින් D, විටමින් E වැනි දේවල් ගත්තට ඒකෙන් ආරක්ෂා වීමක් සිද්ධ වෙන්නේ නැහැ. ඒ වගේම හුමාලය ආශ්වාස කිරීම නිසා යම්කිසි පහසුවක් ලැබෙනවා වෙන්න පුළුවන් කෙනෙකුට. නාසයේ තියෙන තද ගතිය, නැත්නම් ගුරේ තද ගතිය තියෙන කෙනෙකුට මේවයි පහසුවක් ලැබෙනවා වෙන්න පුළුවන්. එහෙම නැතුව මේ වෛරසය වැළඳීමෙන් ආරක්ෂා වීමක් සිද්ධ වෙන්නේ නැහැ හුමාලය ආශ්වාස කිරීමෙන්. ඒ නිසා සමහර අපි දකින මේ හුමාලය ආශ්වාස කරනවා වෛරසයෙන් වැළඳෙන්න කියලා මුඛාවරණයක් දාන්න නැතුව හැමතැනම යනවා. එහෙම කළා කිසිම තේරුමක් නැහැ. ඒ නිසා මේ අනවශ්‍ය දේවල් පිටිපස්සේ යන්නේ නැතුව අපි හරියට දන්නා ආරක්ෂණ ක්‍රමවේද භාවිතා කරන්න. සමාජ මාධ්‍ය දාලාවල නිතර පැතිරෙන දැන්වීම්, ප්‍රචාරක දැන්වීම් හැටියටම නෙවෙයි මේවා යන්නේ. දැන් තියෙනවා මේ හෙලෝසුව, එහෙම නැත්නම් ඖෂධය, එහෙම නැත්නම් මේ පැණිය, නැත්නම් මේ කැඳ, මේ IDH රෝහලේ රෝගීන්ට ඒගොල්ලෝ ප්‍රතිශක්තිය වැඩි කිරීම සඳහා දෙනවා කියලා. ඔබතුමාගේ රෝහලේ මොනාහරි පැණියක් හරි කැඳක් හරි හෙලෝසුවක් හරි මොනාහරි යව පාවිච්චි කරනවාද ඒ රෝගීන්ගේ ප්‍රතිශක්තිය වැඩි දියුණු කිරීම සඳහා?
එහෙම කිසිම දෙයක් පාවිච්චි වෙන්නේ නැහැ විවිධ කැඳ වර්ග හෝ එවැනි ඖෂධ වර්ග භාවිතා කරන්නේ නැහැ රෝගීන්ගේ ප්‍රතිශක්තිය වැඩි කරන්න කියලා එහෙම ප්‍රතිශක්තියක් වැඩින්නේ නැති නිසා. ඒ රෝගීන්ගේ තියෙන රෝග ලක්ෂණ අනුව ඒ රෝග ලක්ෂණ සඳහා කරන ප්‍රතිකාර තියෙන්න පුළුවන්. ඒ රෝගීන්ට අසාධ්‍ය වුණාම ඒ සඳහා කරන විශේෂිත ප්‍රතිකාර තියෙනවා. ඒ ප්‍රතිකාර තමයි රෝහල තුල සිදු කරන්නේ. එහෙම නැතුව ඔය දැන්වීම් වල පැතිරෙන විදිහේ ප්‍රතිකාර කිරීමක් සිද්ධ වෙන්නේ නැහැ. මම හිතන්නේ මේ අවස්ථාවේ අපි පැහැදිලි කළොත් හොඳයි වෛද්‍ය විජේකුමාර මහතානේ මේ මම හිතන්නේ රජයේ කිසිම රෝහලක් ඔබට කොවිඩ් තිබුණු නිසා ඔබට එයා ඔබව නැවත හරවා යැවීමට මම හිතන්නේ ඒගොල්ලන්ට හැකියාවක් නැහැ. විශේෂයෙන්ම ඔබට හුස්ම ගැනීමේ අපහසුතාවක් තියෙනවා නම් ඒ රෝහල ඔබව බාරගත යුතුයි. වගේ දැන් සමහරලාවට අපි මේ පොඩ්ඩක් අර තැති ගැන්ම නිසා සමහර හුස්ම ගැනීමේ හැකියාව පොඩ්ඩක් වෙනසක් දකින්න පුළුවන්. එතකොට ඒගොල්ලෝ ඒ රෝහලේදී ඔබගේ ඔක්සිජන් ප්‍රමාණය මැන බලපුවාම ඔක්සිජන් ප්‍රමාණය ප්‍රශ්නයක් නැත්තම් සමහරට ඔබට කියයි මේකට බය වෙන්න එපා පොඩ්ඩක් ගෙදර ගිහිල්ලා බලමු කියලා. නමුත් ඇත්තටම ඔබේ ඔක්සිජන් අඩු නම් මම හිතන්නේ කිසිම රෝහලකින් ඔබව ආපෝ හැරවා යැවීමට ඔබට අයිති වුණට අයිතියක් නැහැයි කියලා අපිට මේ වස්ස කියන්න වෙනවා නේද? මේ මොකද සමහර වෙලාවට මිනිස්සු අතර බයක් තියෙනවා. මේ අපිට හුස්ම ගන්න බැරි වුණාම අපිට කොවිඩ් තියෙන නිසා අපිව හරවලා යවයි කියන බයක් තියෙනවා. ඒ බය මම හිතන්නේ අනියතයි නේද? පැහැදිලිවම. එහෙම දෙයක් සිද්ධ වෙන්නේ නැහැ. ඔබට ඔබ රෝහලකට ඇතුළු වීම අවශ්‍ය නම් ඔබ අනිවාර්යයෙන්ම රෝහලකට ඇතුළු කර ගන්නවා. දැන් මේ ඒ ගෙදර ඉන්න අතර දැන් අපි දකිනවා මේ සමාජ මාධ්‍යවල නැවත දැන් ඔබතුමීගේ නමත් මම පහුගිය දවස්වල දැක්කා එක්තරා බටහිර සහ පෙරදිග ආයුර්වේද සම්මිශ්‍රණයකින් හැදපු බෙහෙතක් මේ ඒ බෙහෙත ඉතාම බල සම්පන්නයි දවස් 3න් 97ක් සනීප වෙනවා දවස් 4න් මෙච්චරක් සනීප වෙනවා කියලා ලොකු ප්‍රචාරයක් තිබා. අපි මීට කලිනුත් ඒ වගේ දේවල් දැක්කා. නමුත් ඔබතුමියගේ නමත් පාවිච්චි කරලා තිබුණා. ඔබතුමිය මොකටද මේ ගැන කියන්න තියෙන්නේ? ඒක ඊටමත් වැරදි. මගේ නමත් මම නොදැනුවත්ව එහෙම එකක් පාවිච්චි කරලා තියෙනවා. මම දැක්ක සමාජ මාලාවල මේ මාධ්‍යවල මෙහෙම මේ යම් කිසි බෙහෙතක් ඒ බටහිර සහ ආයුර්වේද දෙකම කලවම් කරලා ISO සහතික තියෙනවා මෙච්චර මෙහෙම හොඳයි කියලා ගොඩක් දාලා තිබුණා සමාජ මාධ්‍යවල. අර ඉස්සර කිව්වා වගේ ලෝකයේ කිසිම තැනක එහෙම කොවිඩ් වලට බටහිර හෝ ආයුර්වේද එහෙම සුව කරන්න පුළුවන් කියලා එහෙම එකක් හොයාගෙන නැහැ. යම්කිසි එක සායනික පරීක්ෂණ කරලා දරුණු කොවිඩ් තත්ත්වයට පත් වුණාම ඒ තත්ත්වේ මුදා ගන්න පුළුවන් ගැන පරීක්ෂණ කරලා තියෙනවා. ඒක ආනන්ද විජේවික්‍රම මැතිතුමා දැන් ඒ ගැන කියයි. ඒ ඇරෙන්න ඔය කියන ආහාර අතිරේක සහ වෙන වෙන කරල් මේක අර මොනවද සයිටෝකයින් ස්ටෝම් එක කියන එකෙන් අර ඇඟේ ඇති වෙන තත්ත්වේ නැති කරනවා කොවිඩ් පෙනහළු වලට යන එක නවත්තනවා කිය ගොඩක් ප්‍රකාශ කරලා තියෙනවා. එම ප්‍රකාශ ඉතාමත්ම සාවද්‍යයි. ඒ ගැන කිසිම දත්තයක් නැහැ කියලා කියන්න මම මේ අවස්ථාවේ කැමතියි. බොහොම ස්තුතියි. අපි මේ අවස්ථාවේදී ඔබට තරේ කියා සිටිය යුතුයි මේ වගේ නරක කාලවල ජනතාව මුලා කරලා මේ අමාරු වැටෙන මනුස්සයා පිදුරු ගහෙත් එල්ලෙනවානේ. ලොකු ගානකුත් නෙවෙයි 3500යි කියලා ගන්නවනේ. ඉතින් මේ මරණ බයට පත් වෙන මිනිස්සුන්ගෙන් මුදල් ගසාගෙන ගරාගෙන කන ව්‍යාපාර කටයුතු වෛද්‍යවරුන්ගේ සහ ආයුර්වේද වෛද්‍යවරු මුවාවෙන් කරන අවස්ථා තියෙනවා. මේකට සමාජ මාධ්‍ය ජාලාවල ඔබ මේක නැවත තවත් එක්කිනුට යැවීමෙන් කෙරෙන්නේ මේ වගේ අයුතු වැඩවලට ඔබගේ නොදැනුවත්කම නිසා යම් කිසි උදව්වක් කිරීම. ඒ නිසා අපි ඊටාම තදින් ඉල්ලා සිටිනවා මේ වගේ දේවල්ට අහුවෙන්න එපා. දැන් අපි ආනන්ද අපි කතා කරොත් මේ දැන් පහුගිය දවස්වල අර පැණියක් තිබ්බනේ. දැන් පැණියෙන් කොච්චර අපි මුලා වුණාද? කොච්චර දෙනෙක් මේ පැණිය පාවිච්චි කරාද? ඔබතුමාම දන්නවා ඒ පැණිය පාවිච්චි කරලා අසනීප කිච්ච කී දිනකට ඔබතුමා ප්‍රතිකාර කරාද කියලා. ඔව් ඒක තමයි මේකේ තියෙන ගැටලුව. මේ වගේ අවස්ථාවල දැන් මිනිස්සු විශේෂයෙන්ම දැන් ඉන්දියාවේ තියෙන තත්ත්වය දිහා බැලුවහම අපි දන්න ඉන්දියාව අසරණ වෙලා තියෙන්නේ. ඉතින් අපිටත් බයක් තියෙනවා අපිත් ඒ වගේ තත්ත්වයකටපත් වෙයිද කියලා. ඉතින් ඔබ කිව්ව ආකාරයට අර මොන හරි දෙයක් හොඳයි කිව්වහම ඒකේ එල්ලෙන්න ඒක තමයි මනුෂ්‍ය ස්වභාවය. ඉතින් බොහොම කනගාටුයි ඔබ කිව්වා වගේ මේ අවස්ථාව පාවිච්චි කරගෙන සමහර අය මේක මේ කොවිඩ් බිස්නස් එකක් කරගන්න හදනවා. ඉතින් ඒවට අහු වෙන්න එපා. මේවට අපි දැනට දන්න
යම් යම් ප්‍රතිකාර විදි තියෙනවා. ඒවා ගැන පරීක්ෂණ කළා තමයි මේ ප්‍රතිකාර විදි නිර්දේශ කරලා තියෙන්නේ. ඉතින් ඒවා තමයි ගන්න තියෙන්නේ. එහෙම නැතුව මේ එක එක්කෙනා සමාජ මාධ්‍ය ජාලාවල එහෙම නැත්නම් සමහරලාට ප්‍රධාන මාධ්‍යවලත් මේවා පළ වෙනවා. මෙවැනි ඖෂධ තියෙනවා කියලා කරන ප්‍රචාර සම්පූර්ණ බොරු වැරදි ප්‍රචාර. ඒවට අහු වෙලා නිකන් අමාරු වෙටෙන්න එපා කියන එක තමයි අපිට ජනතාවට කියන්න තියෙන්නේ. අපි දැන් මේ එන්නත් කරා යොමු වුණොත් දැන් මහාචාර්ය නීලිකා මලවිය මැතින් අපි දන්නවා දැන් අර ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනෙකා එන්නත සම්බන්ධ ඒ පරීක්ෂණ මාලාවටත් එබතුමිය එකතු වෙලා හිටියා. අපිට පොඩි හැඳින්වීමක් කරනවා දැන් මේ එන්නත් වල තත්ත්වය කොහොමද, අපේ රටේ තත්ත්වය කොහොමද, එන්නත් වල ගැන පොඩි අපිට හැඳින්වීමක් කරන්න පුළුවන්ද? ඇතරම ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් අනුමතු කරපු එන්නත් කිහිපයක්ම තියෙනවා. ඒ වගේම සායනික පරීක්ෂණ 3 වෙනි අදියර ඉවර කරපු එන්නත් වර්ග කිහිපයක් තියෙනවා. ඒ වගේම රෝග සෞඛ්‍ය සංවිධානයේ එහෙම අනුමැතිය බලාපොරොත්තුවෙන් රටවල් කිහිපයක පාවිච්චි කරන එන්නත් කිහිපයක් තියෙනවා. එයින් එක එන්නතක් තමයි ලංකාවේ දැනට භාවිතා වුණේ ඇස්ට්‍රාසෙනෙකා එන්නත. ඒක ඉන්දියාවෙන් නිෂ්පාදනය කරපු එක තමයි ගෙන්න ගත්තේ. රටවල් අතර තිබිච්ච සහයෝගීත්වයෙන් හින්දා. එනමුත් මේ අවස්ථාවේ අපි දන්නවා ඉන්දියාව ඉතාමත්ම ඛේදවාචික තත්වයකට පත් වෙලා තියෙන්නේ. එම නිසා එම ඉන්දියාවට එම එන්නත් ටික ඔක්කොම අවශ්‍යයි කියලා දැනුම් දීලා තියෙන හින්දා ඉන්දියාවෙන් එම එන්නත් ලබා ගැනීමේ හැකියාවක් නැහැ. මම දන්න තරමට එම එන්නත් වෙන තැන්වලින් ලබා ගැනීමට සාකච්ඡා කරනවා. ඒ වගේම දැන් ස්පුට්නික් එන්නත ලංකාවට ඇවිල්ලා තියෙනවා. ඒකත් ඇස්ට්‍රාසෙනෙකා වගේ එන්නතක්. ඒක අපේ ඖෂධ නියාමයේ අධිකාරී විසින් අනුමත කරලා තියෙන්නේ. ඒ 3 වෙනි අදියර දත්ත සහ වෙනත් දත්ත ඔක්කොම අධ්‍යයනය කරලා. එතකොට මම හිතන්නේ අද හරි හෙට ඉඳන් මේව ස්පුට්නික් එන්නත ලංකාවේ උදවියට ලබා දෙනවා. ඒකත් ඇස්ට්‍රාසෙනෙකා එන්නත වගේ ඒ විදියට ක්‍රියා කරන එන්නතක්. ඒකෙත් එහෙම මාත්‍රා දෙකක් තියෙනවා. ඊට අමතරව ෆයිසර් එන්නත ලංකාවට යම්කිසි මාත්‍රා ප්‍රමාණයක් එමට නියමිතයි. සහ සයිනෝෆාර්ම් එන්නතත් ලංකාවට පරිත්‍යාග කරලා තියෙනවා ලක්ෂ 6ක එන්නත් ප්‍රමාණයක්. එතකොට එන්නත් ගැන ඒ කරුණු ටික තමයි පැහැදිලි කරන්න මේ අවස්ථාවේ තියෙන්නේ. දැන් මේ මාචරතුමිනි දැන් මේ අපේ සෞඛ්‍ය සේවයට අරුණහම සමහර කොටස් දැන් සමාජයේ යම්කිසි කොටාශයක් ඉන්නත් කරන්නේ කරා. නමුත් අපිට පෙනී යනවා මේ ඉන්නත් කරන්නේ කොටස් කරපු අයගෙන් වැඩි දිනෙකට තවදුරටත් ඇස්ට්‍රාසෙනෙකා ඉන්දියාවෙන් උපු අපිට ඒ වැක්සින් එක දීමේ හැකියාවක් නැහැ. එතකොට මේ අය අතර සාධාරණ ප්‍රශ්නයක් ඇති වෙනවා. මේ දෙවන මාත්‍රාව අපිට ඇස්ට්‍රාසෙනෙකාම ඕනේද? වෙනත් එකක් දෙන්න පුළුවන්ද? එහෙම දුන්නොත් ප්‍රශ්න වෙයිද? ඒක න ඔබතුමිය අදහස කොහොමද? ඒක හොඳ ප්‍රශ්නයක්. ඇත්තට මම හිතන්නේ ලක්ෂ 9,25,000කට ඇස්ට්‍රාසෙනෙකා එන්නත ලබා දීලා තියෙනවා. එයින් ලක්ෂ 6කට පමණ ඇස්ට්‍රාසෙනෙකා දෙවනි මාත්‍රාව මේ අවස්ථාවේ ලැබෙන්නේ නැති පාටක් තමයි අපිට පෙනෙන්න තියෙන්නේ. දැන් අපි යුරෝපීය රටවල් වල අපි හිතමු එංගලන්තය, ප්‍රංශය, කැනඩාව ඒ වගේ ඔක්කොම රටවල් වල එන්නත් හිඟයක් තියෙනවා. ඇත්තටම එංගලන්තයේ අපි දන්නවා ඉතාමත් දරුණු තත්ත්වයක් තිබුණා. ගිය නොවැම්බර් දෙසැම්බර් කාලේ විශාල සංඛ්‍යාවක් හැමදාම මිය ගියා. එතකොට බ්‍රිතාන්‍යයට ඕන වුණා හැකියක්මනින් පුළුවන් තරම් කාණ්ඩයකට මේ එන්නත් ලබා දීම සඳහා. එතකොට බ්‍රිතාන්‍යයේ අවස්ථාවේ දත්ත නැති වුණත් ඇස්ට්‍රාසෙනෙකා පළවෙනි මාත්‍රාව සහ දෙවනි මාත්‍රාව විදියට ෆයිසර් එන්නත ලබා දුන්නා. එතකොට ඇස්ට්‍රාසෙනෙකා ෆයිසර් එන්නත් එහෙම සමහර අයට ෆයිසර් එන්නත පළවෙනි මාත්‍රාව ලබා දීපු අයට ඇස්ට්‍රාසෙනෙකා දෙවනි මාත්‍රාව ලබා දුන්නා. ඒ දත්ත නැතුවත් මොකද ඒ අවස්ථාවේ ඒගොල්ලෝ එම අයට මෙහෙම ඇති වෙනකන් එන්නත් තිබිච්ච නැතිඳා ඒ ගැන සායනික පරීක්ෂණත් කරනවා. ඒ වගේම මේ බ්‍රිතාන්‍යයේ සහ ඉන්දියාවේ ඇස්ට්‍රාසෙනෙකා පළවෙනි එන්නත දීපු අයට ස්පුට්නික් දෙවනි මාත්‍රාව විදියට ස්පුට්නික් එන්නත දෙන්න පුළුවන්ද කියලා පරීක්ෂණ කරගෙන යනවා. එම පරීක්ෂණ දත්ත නොබෝ දවසකින් මම හිතන්නේ සති දෙක තුනකින් අපිට දැනගන්න ලැබෙයි. එම පරීක්ෂණ දත්ත වලින් යහපත් දත්ත පෙන්වනවා නම්
එහෙම වුණොත් එහෙම AstraZeneca පළවෙනි මාත්‍රාව ගත්ත අයට ස්පුට්නික් වැනි එන්නතක් දෙවෙනි මාත්‍රාව විදිහට ලබා දෙන්න පුළුවන්. මොකද AstraZeneca කියන්නේ තර ඇඩිනෝවෛරස් වෙක්ටර් වැක්සීන් එකක්. ස්පුට්නික් කියන්නේ ඇඩිනෝවෛරස් වෙක්ටර් වැක්සීන් එකක්. ඉතින් ඒක තමයි ඉන්දියාවේ සහ බ්‍රිතාන්‍යයේ මෙම එන්නත් ගැන පළවෙනි මාත්‍රාව AstraZeneca දෙවෙනි මාත්‍රාව ස්පුට්නික් දිය හැකිද යන්න පරීක්ෂණ පවත්වන්නේ. ඊට අමතරව සමහර රටවල් වල කැනඩාව සහ ප්‍රංශයේ ඒගොල්ලන් වෙන ක්‍රමයක් අනුගමනය කරනවා. අතට මොකද වැක්සීන් එකකින් එක මාත්‍රාවක් හරි ලබාගත්තොත් හැම යම්කිසි ප්‍රතිශක්තිකරණයක් ලැබෙනවා. ඉතින් එතකොට දැන් කැනඩාවෙත් ඉතාමත් අධික විදියට මෙහෙම රෝගීන් සංඛ්‍යාව සහ මේ යන සංඛ්‍යාව වැඩි වුණා. එම රටටත් මේ බ්‍රිතාන්‍ය ප්‍රභේදය ගිහිල්ලා ප්‍රංශයටත් එහෙම තත්ත්වයක් දකින්න ලැබුණා තුන්වෙනි රැල්ල. එතකොට ඒ රටවල් වල කල්පනා කරා වැඩි සංඛ්‍යාවකට පළවෙනි මාත්‍රාව ලබා දීමෙන් වැඩි පිරිසකට යම්කිසි ප්‍රතිශක්තියක් ලැබෙනවා. සුළු පිරිසකට මාත්‍රා දෙකම ලබා දීලා සුළු පිරිසක් ආරක්ෂා කරනවට වඩා කියලා. ඉතින් ඒක හින්දා ඒගොල්ලන් පළවෙනි මාත්‍රාව සහ දෙවෙනි මාත්‍රාව අතර තියෙන කාර්ය පරිච්ඡේදයේ සති 16කට කල් දැම්මා. එම රටවල් වල ඒ වැඩි පිරිසකට එම මාත්‍රාව ලබා දීම සඳහා. ඇත්තට මේ කොවිඩ් තත්ත්වය හින්දා ලෝකයේ ගොඩාක් රටවල් පීඩා විඳිනවා. ගොඩක් රටවල් වලට ඇති වෙනකන් එන්නත් නැහැ. එම නිසා එන්නත් පිළිබඳව එක එන්නතක් දීලා වෙන එන්නතක් දෙන්න පුළුවන්ද කියලා ගොඩාක් පරීක්ෂණ පැවැත්වෙනවා. එම පරීක්ෂණ වාර්තාවල හැටියට අපිට ඉදිරියේදී යම්කිසි එන දත්තවල හැටියට අපිට තීරණය ගන්න පුළුවන් වෙයි. ඔබතුමීට අපිට පැහැදිලි කරන්න පුළුවන්ද පොඩ්ඩක් මේ සයිනෝෆාර්ම් වැක්සින් එක? ඒක පිළිබඳව පොඩි ආందోලනාත්මක සිදුවීම් කීපයක් සිද්ධ වුණා. දැනට ඒ පිළිබඳව තියෙන විද්‍යාත්මක මතය සහ පදනම මොකද්ද මේ සයිනෝෆාර්ම් වැක්සින් එක සම්බන්ධයෙන්? සයිනෝෆාර්ම් වැක්සීන් එක මේ වෙබ් අඩවලිවල සහ නිවස් වල තියෙන හැටියට චීනයේ මිලියන් ගානකට මෙම එන්නත ලබා දීලා තියෙනවා සහ සෞදි අරාබියේ මෙම එන්නත ලබා දීලා තියෙනවා. ඒ වගේ රටවල් කිහිපයක සෑහෙන පිරිසකට මෙම එන්නත ලබා දීලා තියෙනවා. ඇත්තටම මෙම එන්නත මේ වෙනකන් ඒ රටවල් වලින් එහෙම එන්නත දීලා මොකක් හරි අතුරු ආබාධයක් වුණා කියලා ප්‍රවෘත්ති වල පළ වෙලා නැහැ. කිසිම ප්‍රවෘත්තියක්. ප්‍රවෘත්ති ඇරෙන්න මෙම සයිනෝෆාර්ම් එන්නත ගැන තුන්වෙනි අධියරයේ දත්ත අර වෛද්‍ය සංගරාවල පිළිගත් වෛද්‍ය සංගරාවල පළ වෙලා නැහැ සහ ඒ ආරක්ෂිත භාවය ගැන වෛද්‍ය සංගරාවල සහ ඒ වගේ දත්ත නැහැ. ඒ වුණාට වෙබ් අඩවලින් සහ ප්‍රවෘත්ති මාධ්‍යවල පෙන්නුම් කළා තියෙනවා. එම මාධ්‍ය වලින් එන ප්‍රවෘත්ති වලින් පෙන්නුම් කළා තියෙනවා එහෙම අතුරු ආබාධ නැහැ සහ මෙම වැක්සීන් එක යම් කිසි දුරකට වැඩ කරනවා කියලා. ඉතින් මම හිතන්නේ ලෝක සෞඛ්‍ය සංවිධානයත් ප්‍රකාශන නිකුත් කළා තියෙනවා නොබෝ දිනකින් බොහෝ වෙලාවට මේකට අනුමැතිය ලැබෙයි. හැබැයි ලෝක සෞඛ්‍ය සංවිධානයත් මම හිතන්නේ ටිකක් මේකට කල් ගත්තේ අර දත්ත ඒගොල්ලන්ට ලැබිච්ච නැති හින්දා. එතකොට සයිනෝෆාර්ම් එක මම හිතන්නේ කියන්නේ අර අපිට දත්ත නැතුව මිසක් ඒ ගැන විද්‍යාත්මක දත්ත නැතුව මිසක් ඒ ගැන එහෙම තත්ත්වය ගැන කියන්න ප්‍රවෘත්ති මාධ්‍යවල පළ වෙන දේවල් ඇරෙන්න වෙන අන්දමකට දත්ත නැහැ අපි ගාව. මම වෛද්‍ය ආනන්ද විජේකර මහතාගෙන් මේක ඇහුවොත් මේ සම්බන්ධයෙන් තීරණ ගැනීමේ කමිටුවක ඔබතුමා හිටිය කියලා අපි අහලා තියෙනවා. ඔබතුමාට මේ සම්බන්ධයෙන් කියන්න තියෙන මොනවද? ඔව් දැන් මේ ලංකාවේ ඖෂධයක් එන්නතක් භාවිතා කිරීම සම්බන්ධයෙන් අනුමැතිය ලබා දෙන්නේ ජාතික ඖෂධ නියාමන අධිකාරිය විසින්. ඉතින් මේ අවස්ථාවේදී ඖෂධ නියාමන අධිකාරිය සඳහා ලියකියවිලි ඉදිරිපත් කෙරුණා. පළමුවෙන්ම මේ AstraZeneca වැක්සින් එකට. එතකොට ඒ සඳහා ඉදිරිපත් කර ලියකියවිලි පරීක්ෂා කරලා බලලා ඒ සඳහා තියෙන පර්යේෂණවල දත්ත අධ්‍යයනය කරලා බලලා ඒවට ඊට පස්සේ අඩුපාඩු වෙලා තිබුණ දත්ත ගෙන්නගෙන ඊට පස්සේ ඒ ඖෂධ නියාමන අධිකාරිය විසින් පත් කරන ලද විශේෂඥ කමිටුව නිර්දේශ කරා නියාමන අධිකාරියට මේ AstraZeneca වැක්සින් එක රටේ භාවිතය සඳහා සුදුසුයි කියලා ඒ අනුව ඒ සඳහා අනුමැතිය ලැබුණා. ඊළඟට ඒ වගේම ක්‍රියාවලියක් සිදු වුණා ස්පුට්නික් වැක්සින් එකටත්. ඒකටත් මේ විශේෂඥ මණ්ඩලය ඒ දත්ත සලකා බලලා අවශ්‍ය දත්ත නැතුව තිබුණ දත්ත ගෙන්නගෙන ඊට පස්සේ ඒකටත් අනුමැති නිර්දේශයක් ලබා දුන්නා. ඒ අනුව ඖෂධ නියාමන අධිකාරිය විසින් ඒකට අනුමැතිය ලබා දුන්නා. සයිනෝෆාර්ම් වැක්සින් එක සම්බන්ධයෙන් අවශ්‍ය දත්ත
සියල්ලක්ම ලැබිලා තියුන්නේ නැහැ. ඒ පිළිබඳ අවශ්‍ය දත්ත නැවත ඉල්ලා යවුවට ඒ අවශ්‍ය දත්ත ලැබුණේ නැහැ. ඒ නිසා ඒ සඳහා පත්කර විශේෂඥ මණ්ඩලය නිර්දේශ කරේ මේ දත්ත ලැබෙන තුරු මේක අනුමත කරන්න බැහැ කියන එක තමයි නිර්දේශ කරේ. ඒ අනුව ඖෂධ නියාමන අධිකාරිය විසින් මේ සයිනෝෆාම් වැක්සින් එක ලංකාවේ ජනතාවගේ භාවිතය සඳහා අනුමත කළේ නැහැ. නමුත් ඒ දත්ත ලැබුණ වහාම ඒවා අධ්‍යයනය කළා ඒවා සුදුසු නම් අනුමැතිය ලබා දෙනවා. එහෙම නැත්නම් ඒ දත්ත WHO එකට දීලා තියෙනම් ඒ ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ඒක අනුමත කරොත් අපිට ඒ අනුමැතිය මත පිහිටලා හැකියාව තියෙනවා මේකට අනුමැතිය ලබා දෙන්න. ඉතින් ඒ නිසා ඒක අනුමැතිය ලැබෙන්න ඉඩ තියෙනවා. දැනට ලැබිලා තියෙනවා මේ අවස්ථාවේ ෆයිසර් වැක්සින් එක සම්බන්ධයෙන් අවශ්‍ය ලියකියවිලි ඒ පිළිබඳ අධ්‍යයනයන් අපි කරමින් සිටින්නේ මේ අවස්ථාවේ. ඉතින් බොහෝ විට මම හිතන්නේ ඒ දත්ත අනුව පේන විදියට අපි සඳහා අනුමැතිය ලබා දෙන්න කියලා නිර්දේශ කරන්නට තමයි බොහෝ විට ඉඩ තියෙන්නේ ඉදිරි දවස් 2-3 තුල ෆයිසර් එන්නත සඳහා. ඉතින් ඒක තමයි ඕනෑම එන්නතක් රටේ භාවිතය සඳහා අනුමත කිරීමේ ක්‍රියාවලිය. මොකද එතනදී ප්‍රධාන වශයෙන් අපි සලකන්නේ එකක් මේ ඕනෑම බෙහෙතකින් හෝ වැක්සින් එකකින් මේක අපේ ජනතාවට ආරක්ෂිතද කියන එක. ඒතර සමහර රටවල මේක දීලා තියෙන්න පුළුවන් ඒ වෙනකොට. නමුත් ඒ ආරක්ෂාව පිළිබඳ නිවැරදි දත්ත අවශ්‍ය වෙනවා. අපිට මේ පුවත්පත්වල මෙච්චර ගානකට දුන්නා කියලා පළවෙන ප්‍රකාශ අරගෙන තීරණ අරගන්න බෑ. ඒ දත්ත ඒ අය නිසි පරිදි සපයන්නේ නැත්තම්. ඒ වගේම දෙවනුව ඒ දත්ත අවශ්‍ය වෙනවා මේ බෙහෙත හෝ වැක්සින් එක මේ සඳහා ඉෆෙක්ටිව් කියන එක මේ වෛරසය නිසා ඇතිවන බලපෑම් මැඩ පවත්වන්න මේ අපිට ප්‍රයෝජනයට ගන්න පුළුවන්. ඒ වගේම බෝවීම අඩු කරන්න මේක ප්‍රයෝජනයට ගන්න පුළුවන් කියන එක සම්බන්ධිනුත් දත්ත අවශ්‍ය වෙනවා. ඉතින් එවැනි දත්ත තියෙනම් විතරයි අපිට හැකියාව තියෙන්නේ මේ වෛරස් එකක් වැක්සින් එකක් මේ වෛරසයට විරුද්ධව භාවිතා කිරීම සඳහා ජනතාව සඳහා භාවිතා කරන්න අනුමැතිය ලබා දෙන්න. බොහොම ස්තුතියි. මට මේ වෙලාව මතක් වෙනවා දැන් මේ දැනට අවුරුදු කීපයකට ඉස්සරලා ලංකාවේ රෝගී මේ ඩෙංගු රෝගීන් වැඩි වෙලා ගොඩක් ඉන්න වෙලාවේදී අපේ මම හිතන්නේ ඔබතුමා හිටිය ඒ මණ්ඩලයේත් ලංකාවට ඩෙංගු වැක්සින් එකක් අඳුරා ගැනීමට ඒක ළඟට ඉන්ට්‍රොඩියුස් කරන්න ඒගොල්ලෝ බලාපොරොත්තු වුණා. නමුත් ඒ අවස්ථාවේ ඔබතුමාලා ඒකට ඒ අවශ්‍ය දත්ත නැහැ. ඒ පිළිබඳ සේෆ්ටි ඩේටා නැහැ. ඒක දෙන්න එපා කියලා ඔබතුමා නියමයක් කළා. ඊට පස්සේ මාස කීපයකට පස්සේ අපි දැනගත්තා ෆිලිපීනයේ මේ එන්නත ඒ වෙලාවේ එහෙම සොයා බැලීම් නොකර දුන්න අයගේ කුඩා දරුවන් වැඩි දිනෙක ඒ ඩෙංගු එන්නත දීම නිසා ඊළඟ ඩෙංගු හැදුනහම මරණයට පත් වුණු බව. ඉතින් ඒ වෙලාවේ මම හිතන්නේ මුළු වෛද්‍ය ඒ සියලුම දෙනා වෛද්‍යවරුන් ඔබතුමා සහ ඒ ශ්‍රී ලංකා ඖෂධ නියාමන අධිකාරියේ ගත්ත ඒ කාර්යභාරය ගැන ලොකු පැසසුමට ඔබතුමාලා ලක් කරා. අපි ලොකු ව්‍යසනයකින් බේරා ගත්තයි කියලා. අපි දැන් නැවතත් එන්නත් සම්බන්ධයෙන් ගියොත් මේ එන්නත් වල අතුරු ආබාධ තියෙනවද? අපි ඒකට උත්තරේ මම හිතන්නේ ආනන්ද විජේකර මහත්මයා දුන්නොත් හොඳයි කියලා මම හිතනවා. ඔබතුමා දැක්කද එන්නත් වල අතුරු ආබාධ? සාමාන්‍ය ඕනම ඖෂධයක අතුරු ආබාධ තිබීමේ ඉඩකඩ තියෙනවා. ඒතර මේ අතුරු ආබාධ බොහෝ විට සුළු දේවල්. ඒතර ඒ සුළු අතුරු ආබාධයක් එනවා නම් ඒක අපි කියනවා ඒක අපිට පිළිගන්න පුළුවන්. දැන් අපි කියමු බෙහෙතක් හෝ එන්නතකින් සමහරට පොඩි ඇඟපත වේදනාවක් එනවා නම් නමුත් ඒක නිසා ලැබෙන අපිට ඒකින් ලැබෙන හොඳ ඊට වඩා වැදගත් නම් අපි ඒක එතකොට අනුමත කරනවා. ඒතකොට මේ වැක්සින් වලත් බොහෝ විට දකින්න ලැබෙන්නේ ඇඟපත වේදනාව වුණ. දැන් මේ පොඩි ළමයින්ගේ අපි දකින්න දේවල් බොහෝ විට පුංචිම ළමයින්ට මේවා කියා ගන්න බෑ. නමුත් අපි දන්නවා මේ ළමයි ඉන්න විදිය බැලුවහම මේ වගේ ගැටලු එනවා කියලා. ඉතින් දැන් මේ අවස්ථාවේදීත් අපිට දකින්න ලැබුණා විශේෂයෙන් මේ ඇස්ට්‍රාසෙනෙකා වැක්සින් එක දීමත් එක්ක සමහර අයට උණ ගත්තා, සමහර අයට ඒක තදින් වෙවුලලා තද උණ ආවා, ඇඟපත වේදනාව ආවා. සමහර අයට මේවා බොහොම මද වශයෙන් ආවේ. ඉතින් ඒක සාමාන්‍යයෙන් පිළිගත හැකි දේවල්. ඒ වගේ අතුරු ආබාධ. ඊට පස්සේ අපිට වාර්තා වුණා මේ වැක්සින් එක අරගෙන සති කිහිපයක් ගිය අවස්ථාවල යම් සිදුවීම් වගේක් වුණා කියලා මොලේ ලේ කැටි ගැසීම් වාර්තා වීමක් සිදු වෙනවා කියලා. ඒතර මේක පිළිබඳ මේ වගේ සිද්ධීන් වාර්තා වුණා සමහර රටවල් වල. මේ පිළිබඳ විශේෂ අධ්‍යයනයන් කළා විවිධ රටවල් වලින්. ඒ වගේ සිද්ධීන් මේක වැක්සින් එක නිසා වුණා වෙන්න පුළුවන් කියන පදනම ඔවුන් ගත්තා. ඒ වුණත්
මේ වැක්සින් එකෙන් තියෙන ප්‍රයෝජනය බැලුවහම ඒක ඉතාමත්ම ඒ වැඩිවෙන අතුරු ආබාධ වැඩිවෙන ඇතිවෙන සංඛ්‍යාවත් එක්ක සලකනකොට වැක්සින් එක නිසා බේරෙන සංඛ්‍යාව සංකූලතාවයකින් මිදෙන සංඛ්‍යාව මරණයෙන් මිදෙන සංඛ්‍යාව ඉතා විශාල නිසා වැක්සින් එක දෙන්න පුළුවන් කියන නිර්දේශය පමයි එංගලන්තය යුරෝපය වැනි රටවල මේවා මේ පිළිබඳ අධ්‍යයනය කර විශේෂඥ කාර්ය මණ්ඩල විශේෂඥ වෛද්‍යවරුන් අරගෙන තියෙන්නේ. ඉතින් අපේ රටෙත් ඒ තත්ත්වය තමයි තියෙන්නේ. අපි ඉතා කලාතුරකින් මේ වගේ අතුරු ආබාධයන් දැක්කා. නමුත් ඒකෙන් වෙන ප්‍රයෝජනේ වැක්සින් එකෙන් වෙන ප්‍රයෝජනේ ඉතාමත් වැඩි නිසා ඒක ලබා දෙන්න තීරණය කළා තියෙනවා. අපි හර්ෂ සචිස්තන් මහත්මයාගේ ඇහුවොත් දැන් මේ වැක්සින් එක නිසා සමහර අයට මේ ලේ කැටි ගැනීමේ වගේ ප්‍රශ්න එනවනේ. එතකොට අපෙන් අහන දෙයක් තමයි මේකට මේ ඇස්ප්‍රින් ටිකක් එහෙම මේ දවස්වල බිව්වොත් හොඳ නැද්ද? ලේ කැටිකෙන් වළක්වන්න මේක අරගෙන ලේ කැටිකෙන් වැළකීම සඳහා ඇස්ප්‍රින් බොමුද? ඔව් දැන් ඊට යමක් එකතු කරොත් වෛද්‍ය අනුජෙක්ටම මැතිතුමා කිව් දෙයට මේ වැක්සීන් එක එන්නත නිසා අර මොලේ ලේ කැටි ඇතිවීමේ කුඩා අවදානමක් තියෙනවා කියලා පැවසුණා. ඇත්තටම අපි බැලුවොත් එහෙම අපි ඒකේ අවදානම අපි ගණනය කළ බැලුවොත් එහෙම මිලියනයක් විතර එන්නත දුන්නොත් එහෙම සමහරලාට 5 දෙනෙක්ට පමණ නැත්නම් ඊටත් වඩා අඩුවෙන් තමයි එහෙම ලේ කැටි ඇතිවීමේ හැකියාවක් තියෙන්නේ. නමුත් අපිතුම කෝවිඩ් රෝගයේ වැළඳුනොත් එහෙම ගණනය කරලා තියෙනවා විද්‍යාඥයන් විසින් මිලියනයකට සමහරට 40 දෙනෙක්ට 50 දෙනෙක්ට පමණ ඇතිවිය හැකි ලේ කැටි. කියන්නේ 10 ගුණයක් පමණ. ඉතින් ඇත්තටම ඒනොත් මම හිතනවා අපිට තේරෙනවා මේ එන්නත භාවිතා කිරීම සුදුසුයි භාවිතා නොකිරීමට වඩා කියලා. දැන් ඔබ අහපු ප්‍රශ්නෙට උත්තරයක් දෙනවා නම් ඇත්තටම මේ ඇස්ප්‍රින් වගේ දේවල් අපි භාවිතා කරනවා යම් ලේ කැටිවි තත්ත්වයන් වළක්වා ගන්න විශේෂයෙන්ම හෘද රෝග ඉන්පස්සේ ආඝාත රෝග එවැනි තත්ත්වයන් යටතේ ඇස්ප්‍රින් එවැනි රෝගී තත්ත්ව වළක්වා ගැනීමට ඇස්ප්‍රින් පාවිච්චි කරන බව ඇත්තයි. නමුත් මෙතන මේ එන්නත නිසා ලේ කැටි ගැසීම ඇති වෙන්නේ ඒ ක්‍රමයට නෙමෙයි වෙනත් ක්‍රමයකට. ඒ වෙනම අපි කියනවා යම් යම් ප්‍රතිදේහ වර්ග නිපදවීම නිසා. ඉතින් එවැනි ලේ කැටි ගැසීම ඇතිවීමට ඇස්ප්‍රින් භාවිතා කරා කියලා එයින් වැළකීමක් සිදු වෙන්නේ නැහැ. නමුත් අපි දන්නවා සමහර අපේ ඉන්නවා රෝගීන් ඉන්නවා ඔවුන්ට ඇස්ප්‍රින් අපි පාවිච්චි කරනවා ඔවුන්ගේ හෘදයාබාධ තත්ත්වයන් ආඝාත තත්ත්වයන් ආදී වශයෙන් ඒ රෝගී තත්ත්වයන්ට අපි ඇස්ප්‍රින් පාවිච්චි කරන ඉන්නවා. නමුත් ඒ රෝගීන් දිගටම මේ ඇස්ප්‍රින් මාත්‍රාවන් නියමිත පරිදි ලබා ගත යුතුයි. එහෙම නැතුව කලින් ඇස්ප්‍රින් පාවිච්චි නොකරපු කෙනෙක් මේ එන්නත ලබා ගත්තට පස්සේ ලේ කැටි ඇතිවීමේ කුඩා අවදානම හෝ නැති කර ගැනීමට කියා ඇස්ප්‍රින් පාවිච්චි කිරීම අවශ්‍ය වෙන්නේ නැහැ. දැන් මේ මහාචාර්ය නීලිකා මලවිගේ මෙතනින් මම මේ අහන්නේ. දැන් මම නම් අර වාසනාවන්ත මිනිස්සෙක් මම මේ මොකද වැක්සින් එකේ මාත්‍රා දෙකම අරගත්තා. දැන් මම තවදුරටත් ඔය මාස්ක් එක දාන්න ඕනේ නැද්ද? මම තවදුරටත් අත් හොදන්න ඕනේ නැද්ද? මට දැන් සාමාන්‍ය විදිහට ජීවත් වෙන්න බැරිද? ඒක ඉතාමත් හොඳ ප්‍රශ්නයක්. ඇත්තටම එන්නත් ලබා ගැනීමෙන් දරුණු කොවිඩ් තත්ත්වයට භාජනය වෙන ප්‍රවණතාව ඉතාමත් අඩුයි. ඇත්තටම ඔය ඔක්කොම එන්නත් ඇස්ට්‍රාසෙනකා ෆයිසර් ඔක්කොම එන්නත් වලින් පෙන්눔 කරලා තියෙනවා දරුණු රෝගී තත්ත්වයට සහ මිය යාමේ ප්‍රවණතාවය 100%කින්ම වගේ නැති කරනවා කියලා එන්නත් මාත්‍රා දෙකම ලබා ගත්තට පස්සේ එක මාත්‍රාවකිනුත් සෑහෙන අඩු කරන ප්‍රවණතාවය. එනමුත් තමන්ට රෝගය වැළඳීම සම්භාවිතාවය එහෙමම අඩු කරන්නේ නැහැ. ඒ කියන්නේ අයන්නත් මාත්‍රා දෙකම ලබා ගත්තත් තමන්ගේ ශ්වසන තරලවල සහ තමන්ගේ නාසයේ එම වෛරසය තියෙන්න පුළුවන්. එතකොට තමන්ට එම රෝගය දරුණු විදියට නැති වුණාට තමන්ට ආසාදිතයෙක් වෙලා තමන්ගෙන් වෙනත් අයට එම රෝගය පැතිරෙන්න පුළුවන්. එතකොට තමන් ඉතාමත් වාසනාවන්ත ලෙස එන්නත් මාත්‍රා දෙකම ලබාගෙන තමන් ආරක්ෂා වුණාට තමන්ගෙන් අනත් අය ආරක්ෂා වෙන්නේ නැහැ. ඒක හින්දා අනිත් අය ආරක්ෂා වීම සඳහා තමන් මාස්ක් එකක් පැළඳීම ඉතාමත්ම වැදගත් සහ අත්සේදීම සහ සමාජ දුරස්ථභාවය එවන් දේවල් අනුගමනය කිරීම ඉතාමත් වැදගත් සියලු දෙනාම එන්නත් කරණයට භාජනය වෙනකම්. බොහොම ස්තුතියි. මම හිතන්නේ අපේ සාකච්ඡාවේ අවසානයේ අපේ ලැබීමේ ඉන්නවා.
මේ සාකච්ඡාව සඳහා පැමිණි මහාචාර්ය නීලිකා මලවිගේ වෛද්‍ය ආනන්ද වික්‍රම සහ හර්ෂ සතිසඳ මැතිතුමාටත් ඒ ශ්‍රී ලංකා කායික වෛද්‍ය විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමේ සභාපති සේනක රාජපක්ෂ මැතිතුමා සහ එම සමලිකම් දෙදෙනාටත් අපි ස්තුතිය පිරිනමනවා. අපි නැවතත් මෙවැනි කාලුචිත මාතෘකාව සම්බන්ධයෙන් වරින් වර ඔබට මේ සාකච්ඡාව පවත්වන බලාපොරොත්තු වෙනවා. එහෙනම් සුබ දවසක්. අයබෝන්.